තෙරුවන් සරණයි සුබ සන්ධ්‍යාවක් වේවා හැම දිනාටම. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මුලින්ම ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. හැම දිනාගෙම මයික් එක මියුට් කරලා තියාගන්න අවසාන වෙනකන්. මොකද ඒක ගැටලුවක් වෙන්න පුළුවන් නිසා ප්‍රශ්නයක් අහනකොට පමණක් මයික් එක අන්මියුට් කරලා අහන්න. ඒ වගේම අද දවසේ ගිය සතිය අපි පටන් ගන්න දවසේ නොහිටපු අය ඉන්නවද දන්නේ නැහැ. එහෙම ඉන්නවා නම් මම කැමති හඳුන ගන්න කවුද කියලා. එහෙම කවුරු හරි ඉන්නවද? මම ඉන්නවා හාමුදුරනේ. මම ගිය පාරේ හිටියේ නෑ. මම කිව්වේ ජයන්ති. මම තිනවා සයන්හස. මේ ඊළඟට අනෙක් කවුද? මම නිලන්ති. නමයි නගරේ කිව්වම හරි. කොහෙද කියන්නේ? එඩ්මන්ටන්. ඔව්. අයි නිලන්ති මහත්මිය. ඊළඟට අනිත් අය මම හිතන්නේ හිටපු අය. ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ වෙනවා කියලා කිව්වා ලංකාවේ. උන්වහන්සේ සම්බන්ධ වෙයි සමහර විට බලමු. හොඳයි පින්වත්නි. අපි ඊටාම සාර්ථකව අභිධර්මය සරල සිංහලෙන් කියන දේශන මාලාවේ පළවෙනි දවස ආරම්භ කරා ගිය සතියේ මේ මාසේ 4 වෙනිදා. ඉතින් ඒ දවසේ මම ඊටාම පුළුවන් උපරිමයට කෙටි කරලා අභිධර්මයේ පිළිබඳව අභිධර්මය කියන්නේ කොහොමද? අභිධර්මය අපි හඳුනගන්නේ කොහොමද? ඒ වගේම අභිධර්මයේ පොත්වල තිබෙන ස්වરૂපය, නමුත් දැන් අපිට කරන්න වෙලා තියෙන පොත් මොනවද? අභිධර්මයේ හදාරීමේදී ගොඩක් අයට තිබෙන අපහසුතාවය, ගැටලුව මේ වගේ ගොඩක් ඒවා. ඒ වගේම අභිධර්මයේ අපි සාකච්ඡා කරන්න ඉන්න ඒ චේතසික රූප නිබ්බාන කියන හතර ගැන අපි සාකච්ඡා කළා. මම හිතන්නේ කාගේ හරි කෙනෙක්ගේ මයික් එක ඔන්ලා තියෙනවා. සීද සිල්වා. අපේ මහත්මයා. පුළුවන් නම් කරගන්න. හරි. හොඳයි. එතකොට අද අපි පටන් ගන්නවා අභිධර්මයේ හරියටම පළවෙනි තැනින්. ඒ තමයි සිත් වලින්. සිත් අපි කතා කරා 89ක් 121ක් තිබෙනවා. අපි 89ක් කියලා ගමු. ඒ සිත් වල අපි කතා කරන්නේ කාමාවචර චිත්තයන් ගැනයි අත වශයෙන්ම. මොකද අනික් ඒවා ගොඩාක් වෙලා යනවා. ඒ කියන්නේ රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර සිත් ගැන මම හිතනවා වෙලාවෙ හැටියට අපිට මේ කාමාවචර සිත් 54 තමයි ගොඩාක් වැදගත් වන්නේ. අනිත් එක මේක නිකන් අභිධර්මයේ කීමක් වුණොත් මම හිතනවා තේරුමක් නැති වෙනවා. මම කිව්වෙත් අභිධර්මයේ සම්බන්ධව තිබෙන මේ පාලි පද අත්‍යවශ්‍ය දිගන ගන්නවා වගේම මේ ජීවිතේට කොහොමද? අද දවසේ මම ගත කරන ජීවිතේ කොහොමද? මේ අභිධර්මයට සම්බන්ධ දේවල් මේ වැඩ කරනවද? මොනවද මේ වෙන්නේ? මෙන්න මේ වගේ තැනකට ගෙනියන්නයි අරමුණෙන් අපි හැම දෙයක්ම පරිශීලනය කරන්න යන්නේ අත්‍යවශ්‍ය ටික පමණක් කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ කාමාවචර කියන්නේ මේ විශේෂයෙන්ම මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6ත් නරකයේ තිරිසන් ප්‍රේත අසුර කියන අපාය 4ත් 6ට අදාළ වෙන සිත්. මේ සිත් වල තිබෙනවා අකුසල් සිත් 12කුත්, අහේතුක සිත් 18කුත්, කාමසෝබන සිත් 24ක්. කලබල වෙන්න එපා. මම කෙටියෙන් කිව්වොත් මේ අකුසල් සිත් කියන්නේ අපි කරගන්න අකුසල. දැන් මේ මොහොතේ අපි අකුසලයක් කරගන්නවා නම් අන්න ඒව කොහොමද හැදෙන්නේ කියන එක අකුසල් සිත්. අද කතා කරන්නේ ඒවා. 12ක් තියෙනවා. ඒ වගේ මේ මොහොතේ අපි කරගන්න කුසල් සිත් වලට වෙනවා කාමසෝබන සිත්. අපි වෙනත් දවසක සාකච්ඡා කරනවා. ඒවා 24ක් තිබෙනවා. ඒ වගේම අපට කිසිවක් කරගන්න බැරි ස්වයංක්‍රීයව වෙන සිතුත් තියෙනවා. ඒක තමයි හරිම වැදගත් දේ. ඕටෝමැටික් ලෙවල් එකකින් වෙනවා. අපිට අහේතුක සිත්. ඒවා 18ක් තිබෙනවා. ඒවා 18ක් තිබෙනවා. අපි එහෙනම් පටන් ගමු. අපේ දේශනාව මම ස්ලයිඩ් එකකින් පෙන්නනවා. ලේසි මේක.
සිත් 12. හොඳයි. මුලින්ම අපි අඳුරගමු මේ චිත්ත සහ චේතසික කියන දෙක ගැන. දැන් ගොඩක් අයට අනුව මේක පටලවිල්ලක් තිබෙනවා. අත වශයෙන්ම චිත්ත චේතසික කියන්නේ හොඳින්ම බැලුවම එකක්. මේ දෙක එකක්. ඒ කියන්නේ මේ දෙක වැඩ කරන්නේ එකට. නමුත් ඇයි මේක දෙකක් කරලා තිබෙන්නේ? මේ දෙකක් කරලා තිබෙන්නේ හේතුවක් නිසා. ඒ හේතුව තමයි චිත්තේ ක්‍රියාකාරීත්වය, චෛතසිකයේ ක්‍රියාකාරීත්වය වෙනම අඳුන ගන්නට තමයි මේක දෙකක් කරේ. මම මේක පැහැදිලි කිරීමක් කරන්නම්. චිත්ත දැන් මේ 54ක් තියෙනවා කාමාවචරම. දැන් මේ හැම චිත්තයක්ම මගින්ම සිදුවන්නේ වස්තුවක් අත්දැකීමක් කිරීමක් පමණයි. කියන්නේ ඔබ්ජෙක්ට් එකක්, රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ඒ වගේම සිතවිල්ලක් අත්දකින්න එක්ස්පීරියන්ස් කරන එක පමණයි චිත්තයකින් කෙරෙන්නේ. නමුත් චිත්තයකට විඳීමක් කරන්න බෑ. දැන් ඒ විඳීම එන්නේ චෛතසිකයක් කරා. දැන් චෛතසික තිබෙනවා ගොඩක්. ඒ චෛතසික වලත් ඔබ දැනගත යුතුයි. අපි ඒවා මම ඔක්කොම කතා කරන්නේ අද. අත්‍යවශ්‍යම ටිකයි කතා කරන්නේ. චෛතසික වල තියෙනවා 13ක්. චෛතසික 13ක් අපි ඒවට කියනවා නියුට්‍රල් චෛතසික. ඒ කියන්නේ ඒවා කුසල් කරන කොටක් තියෙනවා, අකුසල් කරන කොටක් තියෙනවා. ඒතර මේ කුසල් කරන කොටක්, අකුසල් කරන කොටක් තියෙන චෛතසික 13න් 7ක් තිබෙනවා. ඒ හැම සිතකම වැඩ කරනවා. ඒ කියන්නේ මම කුසලයක් කරත්, මම අකුසලයක් කරත්, ඒ හැම සිතකම, චිත්තයකම ඒ 7 වැඩ කරනවා. මොනවද? ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාවය, ජීවිතීන්ද්‍රිය, මානසිකාර. මම මෙතන දැක්ුවේ නෑ මොකද ඊළඟ දේශනාව නිසා. අදහසක් වශයෙන් මම කියන්නේ. දැන් මම ඊළඟට පෙන්නන්නම්. දැන් මෙතන ඔබ ගන්නකො චිත්තයක් තියෙනවා. ඔබට දැන් අකුසල සිතවිල්ලක් හරි කුසල සිතවිල්ලක් හරි එනවා. ඒ ආවම ඒකේ වේදනාව කියන කොම්පොනන්ට් එකක් තියෙනවනේ. ඒ කියන්නේ විඳීමක් තියෙනවනේ. ඒ විඳීම තියෙන චිත්තෙන් නෙමෙයි එන්නේ. ඒ කියන්නේ චෛතසිකයක් කරහා එන්නේ. හරි? ඊළඟ දැන් ඒ විඳීම ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔබ ඊළඟට සංඥාව හරහා අඳුර ගන්නවා. අරමුණක් වශයෙන් අඳුර ගන්නවා. ඒකත් චෛතසිකයක්. අර මං කියවනේ චෛතසික 7ක් තිබෙනවා කුසල් වලත් අකුසල් වලත් යෙදෙන. එහෙනම් එහෙන් බැලුවයින් පස්සේ මේ චෛතසික කියන්නේ අර සිත අතවසෙම සිත කියන්නේ සම්පූර්ණ අත්දැකීම. කියන්නේ whole experience එක. නමුත් චෛතසික කියන්නේ ඒක ඇතුලේ තියෙන components ඔක්කොම දේවල් අපි අඳුරගන්නේ චෛතසික හැටියට. ඒ වගේම එක චිත්තයක් අවසන් වෙනකන් තවත් චිත්තයකට ඉපදෙන්න බෑ. මොකෝ එක චිත්තයක් ඇති වෙලා පැවතිලා අවසන් වෙන්න අවශ්‍යයි. ඒ වගේම අනුන්ගේ වැරදි ක්‍රියාවක් සිදුවන විට පවා දැන් සමහරලාවට අපි වැරදි නොකරුවා සමහරලාවට සමහර අය ඉන්නවා අනුන්ගේ වැරදි නිසා තමන් අකුසල් කරගන්නවා. එහෙම අය ඉන්නවා. අනිත් කෙනෙක් මොනවා හරි වැරද්දක් කරාම අපි අකුසල් කරගන්න ඕනේ නැහැ. අපි ඒක දැකීමක් විතරයි කරන්න ඕනේ. ඒ නිසා එහෙම ගත්තයින් පස්සේ මේ චිත්ත කියන සංකල්පي චෛතසිකත් එක්කයි යන්නේ. මම මේකට පොඩ්ඩක් පෙන්නන්නම්. මම ඇත්ත වශයෙන්ම මේක මේ චෛතසික පාඩමට අදාළව කරපු නිසා මගේ ඉංග්‍රීසි ගිය අවුරුද්දේ මම කරා ඉංග්‍රීසි භාෂාවෙන් මේ සියලුම දේවල් ගොඩක් වෙලාවට මම එතනින් පෙන්නන්නම්. ඒතර පැහැදිලිව මේක අඳුර ගන්න පුළුවන් මේ දෙකේ සම්බන්ධය. දැන් ඔබට මෙතන පේනවා මම ඇත්තටම සිංහල භාෂාවෙන් හදනවා ඉස්සරහට චෛතසික පාඩමේ මම දැනට පොඩ්ඩක් පෙන්වන්න අවශ්‍ය නිසා දැන් පෙන්වන්නේ. මේ ඉතින් මේ චිත්ත චෛතසික දෙකම එකට හටගන්නේ. දැන් චෛතසික උනාට ඇතුලේ චිත්තේ තියෙන්නේ චිත්තයි චෛතසිකයි එකට නිර්මාණය වෙන්නේ. ඒ වගේම එකට තමයි ඒ දෙන්නා නැති වෙලා යන්නේ. එක හිතක් නැති වෙනවා කියන්නේ චෛතසිකත් එක්ක නැති වෙනවා. එක හිතක් ආරම්භ වෙනවා කියන්නේ චෛතසිකත් එක්ක ආරම්භ වෙනවා. ඒ වගේම එකම වස්තුවයි දෙකටම ගන්න. මොකද ඒක පේනවනේ දැන් හිතන්නකෝ. දැන් මෙහෙම ගන්නකො. දැන් මගේ අත මේ ෆිස්ටයක් වශයෙන් මෙතන වදිනවා. වැදිච්ච ගාම දැන් මෙතන ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒතර මේ ස්පර්ශය කියන්නේ මොකක්ද? ස්පර්ශය කියන්නේ මේ චෛතසික වල පළවෙනි අර හතේ පළවෙනි එක. ඒතර දැන් මේ පොට්ටබ්බය නිසා මට මෙතන වේදනාව. ඒකත් චෛතසිකයක්. ඒතර මේ දෙකම අර චෛතසික හතේ දෙකක්. ඒතර මේ දෙක එකතු වෙලා මෙහෙම යනකොට තමයි සම්පූර්ණ චිත්තය හැදෙන්නේ. මේ තියෙන්නේ ඔබට පේනවා ඇති මම මේක මෙතන පෙන්눔 කරලා තියෙනවා. එකෙන් පෙනී යන්නේ මේ තියෙන මෙන්න මේ හත. පස්ස වේදනා සංඥා චේතනා
ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාර. මම අද ගොඩාක් මේකට බර කරන්නේ මොකද අපේ පාඩම මේ අපේ දේශනාව අකුසල් සිත් ටික නිසා මම නමුත් මේක අපි සාකච්ඡා කළ යුතුයි. මොකද මේ හත තමයි හැම සිතකම ඒ කියන්නේ අපි කිව්වොත් කාමාවචර සිතකත් ඒ වගේම හැම සිතකම රූපාවචර හැම සිතකම මේ හත යෙදෙනවා එක එක ප්‍රමාණ වලට. හොඳයි අපි එතනින් අයින් වෙමු. මොකද අදට ලොකුවට අදාළ වෙන්නේ නැති නිසා අයින් වෙලා අපි යමු අපේ දවසට. හොඳයි. දැන් ඔබ දන්නවා මේ චිත්ත චෛතසික වෙනම හඳුන ගැනීමේදී අත්‍යවශ්‍ය වෙන ඒ අවබෝධය. කියන්නේ චිත්තය කියන්නේ අත්දැකීම, සම්පූර්ණ අත්දැකීම. නමුත් ඒ අත්දැකීම ඇතුලේ තියෙන චෛතසික. මේ වේදනාව, සංඥාව, ස්පර්ශයෙන් පටන් ගන්න ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව. මම පොඩ්ඩක් විස්තර කරන්නම්. දැන් ස්පර්ශය කියන්නේ අපිට ඕනම අරමුණක් සම්බන්ධයෙන් තියෙන ස්පර්ශය. දැන් මෙතන ස්පර්ශයක් වෙනවා. මේක වේදනාව වෙන්නේ පස්සේනේ. ඉස්සෙල්ලා ඉම්පින්ජ්මන්ට් එක ස්පර්ශයක් වෙනවා. දැන් මම මේ කතා කරන වචන ඔබට අන්තර්ජාලය හරහා මුලින්ම ස්පර්ශයක් වෙන්නේ. ඊට පස්සේ ඔබට වේදනාවක් කොහොම යනවනේ. ඊට පස්සේ සංඥාවක් වෙනවා. මේ කවුද මේ චන්දිව හාමුදුරුවනේ කතා කරන්නේ. ඒව අඳුනා ගැනීමක්. ඊට පස්සේ ඔබට චේතනාවක් පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතවසම දැන් චේතනාව කියන එකත් හරි වැදගත්. දැන් අභිධර්මයේ චේතනාවයි කියන්නේ හැම තැනකම අපිට චේතනාවක් තියෙනවා. කියන්නේ ඒක යම්කිසි අවබෝධයක් ඇතුව යමක් වෙනවා කියලායි අභිධර්මයේ කියන්නේ හැම හිතකම. දැන් සූත්‍ර පිටකේ අපි දකිනවා එහෙම නෙමෙයි චේතනාව ටිකක් අපි විශේෂයෙන් කරගත්ත දෙයක් කියලා. නමුත් අභිධර්මයේ කියනවා හැම සිතකම චිත්තයකම චේතනාව කියලා කොටසක් තියෙනවා. යම්කිසි අපේ විලින්නස් එකක් අපි කැමැත්තක් අදාළ කාර්යයට තියෙනවා. ඒ වගේම ඒකාග්‍රතාව මේකත් වැදගත්. හැම සිතකම අපේ තියෙන එකඟකම. ඒ කියන්නේ හිත නිර්මාණය වෙන්න අපේ තියෙන one pointedness එකක්. දැන් ගොඩක් අය මේක පාවිච්චි කරනවා මේ ඒකාග්‍රතාවය කියන්නේ මේ සමාධිය ගැන කතා කරන්නේ. ඒතර වැරදි. මොකද ඒකාග්‍රතාවය කියලා කියන්නේ සමාධිය නෙමෙයි. සමාධිය කියන්නේ සම්මා සමාධිය. යහපත් හිතේ එකඟතාවය. නමුත් ඒකාග්‍රතාව කියන්නේ හැම සිතකම දැන් හිතන්නකෝ අපි අකුසලයක් කරන්න ගියත් අපේ හිත එතෙන්ට එක තැනක තියෙන්න ඕනනේ. විසිරිලා හරි ඒක විසිරිච්ච හිතක් වුණත් එක තැනකට අපේ දේ නිර්මාණය වෙනවා. කෙනෙක්ට බනින්න, කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන්න අපි යම්කිසි අරමුණක් සම්බන්ධයෙන් යම්කිසි එක තැනකට තියාගන්න ඕන හිත. ඒතර ඒ කියන්නේ මේ ඒකාග්‍රතාවය කුසලයක්ම නෙමෙයි. මේක කුසල අකුසල දෙකටම වැටෙන චේතසිකයක් කියලා අපි ධර්මයේ කියන්නේ. ඊළඟ ජීවිතේන්ද්‍රිය. ජීවිතේන්ද්‍රිය කියන්නේ මේක හැම හිතකම එකක් තියෙන එකක්. ඒ කියන්නේ මේ හිත ඇතිවන්නේ ජීවිතේන්ද්‍රිය කියන එකක් ඇතුලේ. ඒ කියන්නේ හැම හිතකටම තියෙනවා ආයුෂයක්. හැම හිතක්ම ඇති වෙලා පැවතිලා නැති වුණත් නැවතත් හිත ඇති වෙන්නේ පහළ වෙන්නේ නැති වෙන්නේ නැවතත් හිත පහළ වෙන්නේ පවතින නැති වෙන්නේ ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකය නිසා. දැන් අර ඔය සූත්‍රවල කියනවානේ ජීවිතේන්ද්‍රියස්ස මතක හැටියට ඒක තියෙන්නේ ජීවිතේන්ද්‍රිය නැතිවීම. ජීවිතේන්ද්‍රිය නැති වෙනවා කියන්නේ මරණවා කියන එකයි. ඒ නිසා මේ චිත්තචෛතසික වල පැවැත්ම තියෙන ජීවිතේන්ද්‍රිය ඇතුලේ. ඊළඟට මානසිකාර කියන්නේ අත වශයෙන්ම අවධානය කියන එකයි. අවධානයක් තියෙනවා යම් කිසි කුසලයක් කරන්න හරි අකුසලයක්. ඒතර මේ හත දැන් මෙතනදී කුසල් සිත් වල එහෙම්මම යෙදෙනවා. කුසල් සිත් වලත් එහෙම්මම යෙදෙනවා. ඒ නිසා අපි ඒක අඳුරගත යුතුයි මෙතන ඉස්සරහට යන කලින්. ඉස්සරහට යමු. හොඳයි. මෙන්න මේක මම නිර්මාණය කරේ ටිකක් තේරුම් ගන්න. දැන් ඔබට පේනවා ඇති මෙතන ගන්නකො හිත කියලා. මෙතන හිත ගන්න. දැන් මෙතන අරමුණක් තියෙනවා. මේක රූපයක්, සහඬක්, ඒ වගේම අපි හිතමුකෝ ගඳ සුවඳක්, ඊළඟට මොනවා හරි ආහාරයක් මොනවා හරි කියන්නකෝ රසක් වගේ. දැන් මේ හිතින් මේක ගන්නකොට හිතට කෙලින්ම ගන්න බෑ. මොකද ඒක අරමුණු අත්දැකීමක් විතරයි. අනිවාර්යයෙන්ම ඒක විඳ ගන්නට මේ විඳ ගැනීමේ චේතසිකය අවශ්‍යයි. මේ වේදනාව කියන එක. ඒ වගේම තවත් චේතසික ගොඩක් මෙතනට සම්බන්ධ වෙනවා. මෙතන ස්පර්ශයක් තියෙනවා. මොකද ඒ අරමුණේ ගිල වදිනවා. වේදනාවක් දැනෙනවා. සංඥාවක් කියන්නේ ඒ කෑම හරි සුවඳ හරි රූපේ හරි කලින් ඒවත් එක්ක හඳුනා ගැනීමක් කරනවා. ඒ වගේ මේ හරහා චේතනාවක නිර්මාණය කරගන්නවා. ඒ සඳහා ඔබට යම් කිසි එකඟභාවයක් ඕනේ. ඒකාග්‍රතාවය කියන චෛතසිකයක් තියෙනවා. ඒ වගේ මේ සියලුම චිත්ත චෛතසික තියෙන්නේ ජීවිතේන්ද්‍රිය කියන එක ඇතුලේ.
ඒකත් පවතින ඒ චෛතසිකයක්. ඒ වගේම මානසිකාරයක් තියෙනවා. දැන් බැලුවයින් පස්සේ හිතට තනියෙන් මේක පික් කරන්න බෑ. මේ අරමුණ හිතට තනියෙන් බෑ. චිත්තය ඒ අරමුණ ගන්නේ චෛතසිකවල එකඟතාවයත් එක්ක. චෛතසිකවල අනිවාර්ය උදව්වත් එක්කයි. නිසා මතක තියාගන්න හිත කියන්නේ මේ සම්පූර්ණ අත්දැකීමටයි. අත්දැකීම විතරයි හිතට තියෙන්නේ. ඒ අත්දැකීම ඇතුලේ අත්දැකීම කරගන්න පුළුවන් වෙන චිත්තයට චෛතසිකේ නිසාමයි. ඒතර මෙහෙම ගත්තොත් කෙනෙක් හිතයි චිත්තේට චෛතසිකේ නැතුව ඉන්න බෑ කියලා. ඒ වගේම මතක තියාගන්න චෛතසිකයටත් චිත්තේ නැතුව ඉන්න බෑ. හරි? මේ දෙකම එහෙම එකක් තමයි තියෙන්නේ. හරි? අපි ඊළඟට එහාට යමු. මේක මම නිර්මාණය කරේ ටිකක් තේරුම් ගන්න මේ අකුසල් වල හැටි. හිතන්නේ මේ පොඩ්ඩක් පල්ලෙහාට ගත්තොත් හරි. හොඳයි. දැන් මෙතන බලන්න අකුසල් ගැන කතා කරනකොට මම කල්පනා කරා ඔබට පේන්න අකුසල් අපි ගත්තොත් ටිකක් බුද්ධිමත්ව තුන් මට්ටමකට අකුසල් පවතිනවා. දැන් මෙතන කතා කරනවා සූක්ෂම අකුසල්. මේක මධ්‍යම ප්‍රමාණයේ අකුසල්, මේක බරපතල අකුසල්. දැන් සූක්ෂම අකුසල් කියන්නේ අපි නිදා ගන්නකොට අකුසල් පවතිනවානේ. කොහෙද පවතින්නේ? අනුසය මට්ටමේ. අකුසල් පවතින්නේ කොහොමද? අනුසය මට්ටමේ. ඒතර අනුසය මට්ටමේ කියන්නේ හැංගිලා තියෙන්නේ. අකුසල වල අවස්ථා තුනක් තියෙනවා. හැංගිච්ච අවස්ථාව තියෙනවා, අනුසය අවස්ථාව, ඊළඟට තියෙනවා පරිඋට්ටාන අවස්ථාව, එනවා යනවා, තරහ එනවා යනවා, තරහ එනවා යනවා, හොඳ එනවා යනවා. පරිඋට්ටාන අවස්ථාව. ඊළඟට වීතික්කම අවස්ථාව එළියට හොඳට පැනලා දෙනවා. තරහ ඇවිල්ලා යන්නෙම නැහැ. ඊර්ෂ්‍යාව ඇවිල්ලා යන්නෙම නැහැ. නරක වැඩි ඇවිල්ලා යන්නෙම නැහැ. හොරකම් කරනවා එක යන්නෙම නැහැ. එළියම පේන තියෙනවා. ඒතර නමුත් දැන් මෙතන සූක්ෂම අකුසල් කියලා ගන්නෙ ඒ අනුසය මට්ටමේ. දා ගන්න ගියත් හැංගිලා තියෙනවා. කතා කරත් හැංගිලා තියෙනවා. මධ්‍යම මට්ටමේ අකුසල් කියන්නේ මේ අකුසල්ම යම් කිසි ස්වરૂපයකට ඔබ ප්‍රකාශ කරනවා. පුද්ගලයන්ට, වස්තු වලට මේ වගේ විදිහට ඔබ මධ්‍යම ප්‍රමාණයට ඒක සාමාන්‍යයෙන් අපේ ජීවිතේ වෙන්න පුළුවන් දෙයක් යම් ප්‍රමාණයකට. ඊළඟට බරපතල අකුසල් කියන්නේ දස අකුසල් කියන්නේ. ඒතර මේ ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය, ඊළඟට මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්පප්පලාපය, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය සහ ව්‍යාපාද අවිජ්ජාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේ ටික තමයි අකුසල ගැන පොඩි අදහසක් මම පෙන්නන්නේ. හොඳයි, මෙන්න මෙතන පොඩි දෙයක් කියන්න අවශ්‍ය නිසායි මෙහෙම සම්බන්ධ කරේ. දැන් හොඳයි. දැන් අපිට තේරුම් ගන්න ඕන කාරණාවක් මේකේ තියෙනවා. මේකේ අකුසල චිත්ත සම්බන්ධ අදහසක්. දැන් සමහරුන්ට අනුව අපි කාටත් ලෝභ දෝෂ මොහ තියෙනවා. ඒක ඇත්ත. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා මේක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක එහෙම තමයි කියලා නෑ. එහෙම නෙමෙයි. දැන් අපි කාටත් ජීවත් වෙන්න කැමැත්තක් තියෙන්න ඕන, අකමැත්තක් තියෙන්න ඕන. දැන් අපි ජීවත් වෙනකොට අපිට කැමැති තියෙනවා, අකමැතිකම් තියෙනවා. දැන් මට නාන්න, කන්න, ජීවත් වෙන්න, ඉගෙන ගන්න, ඔබ නම් රැකියා කරන්න, ගෙවල් හදා ගන්න, සතුටින් ජීවත් වෙන්න කැමැත්තක් තියෙනවා. ඒ වගේම ඔබට කවුරු හරි කරදරයක් කරන්න එනවා නම්, සත්වයකින් කරදරයක් තියෙනවා නම්, හානියක් තියෙනවා නම්, මූල්‍යමය අලාභයක් එනවා නම්, මොකක් හරි આવොත් ඔබ අකමැත්ත ප්‍රකාශ කරන්නත් ඔබට අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අපිට විතරක් නෙමෙයි. ඒක සතුන්ටත් තියෙනවා. කැමැත්තක් තියෙනවා, අකමැත්තක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න එම සියලු කැමැතිකම්, අකමැතිකම් ලෝභ දෝෂ නෙමෙයි. ඒ සියලු කැමැති අකමැතිකම් ලෝභ දෝෂ නෙමෙයි. දැන් බය වෙන්න එපා. දැන් මේ දවස ගත කරනකොට අපට එන කැමැති අකමැතිකම් හැම එකක්ම ලෝභ දෝෂ වෙන්නේ නැහැ. නමුත් අපි කැමැත්ත සහ අකමැත්ත නොදැනුවත්ව හෝ දැනුවත්ව දියුණු කරගැනීමේ ප්‍රතිඵලයක් නිසා එහි දෙවන අවස්ථාව වශයෙන් අපට ලෝභය සහ දෝෂය ඇති වෙනවා. දැන් මට කැම ටිකක් ගන්න අවශ්‍යයි. කියන්නකෝ. ඉතින් ඒක හොඳයි. ප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙන්න බෑ. එතකොට හැබැයි මම ඒකට ආස කරන්න ගියොත් ගොඩක්. මම ඒකට ගොඩාක් ඇලෙන්න ගියොත් ඔන්න මම දෙවෙනි අවස්ථාවට ගෙනියනවා. නේ? ඒතර ඒ වගේ ඕනම දෙයක ඔබ අර කැමැත්ත අකමැත්ත වඩා සංවර්ධනය කරන්න ගියොත් වඩාත් ලොකු කරගන්න ගියොත් ඔබට ලෝභ දෝෂ කියන දෙවෙනි අවස්ථාවේ තියෙනවා. තවත් දුරටත් කැමැත්ත අකමැත්ත දියුණු කරගන්න ගියොත් ලෝභ දෝෂ මුලින් එහාට ඔබට ඇති වෙනවා අවිජ්ජාව සහ ව්‍යාපාදය. දැඩි ලෝභය සහ අනුන් නැසීමේ චේතනාව ව්‍යාපාදයටපත් වෙනවා. දැන් බලන්න ඕන තේරුම් ගන්න මේ අකුසල් සිත් 12 කතා කරන අද දවසේ මේ
හැම සිතවිල්ලක්ම අපට ඇති වෙන දවසේ ලෝභ දෝෂ නෙමෙයි. අපට කැමැතිකම් අකමැතිකම් තියෙනවා. මොකද එහෙම නැති වුණොත් අපිට ජීවත් වෙන්න බෑ. හැබැයි ඒවා සමහරු නොදැනුවත්ව හෝ දැනුවත්ව සංවර්ධනය කරගන්නවා, දියුණු කරගන්නවා. ඒ නිසා අපට ලෝභ දෝෂ ඇති වෙනවා. තවත් ඒක දියුණු කරගෙන සමහර කට්ටිය නරක විදිහට දියුණු කරගත්තයින් පස්සේ අවිද්‍යා ව්‍යාපාද බවට පත් වෙනවා. ඒක ඔබ දැනගත යුතු කාරණාවක්. අකුසලයක් කරන කෙනාට අකුසල චිත්තයක් තියෙනවා. දැන් අද අපි කතා කරන මේ 12 සිත් 12ක් තියෙනවා. ඒ අකුසල චිත්තේ තියෙනවා. ඒ වගේම එම අකුසලයෙන් පීඩා විඳින කෙනාට අකුසල විපාක චිත්තයක් තියෙනවා. එතන කෙනෙක් අකුසලයක් කරනවා. ඒකට කෙනෙක් වාජනේ ගොදුරු වෙනවා. එයාට තියෙන ගියාත්මේ කරපු අකුසල කර්මයක විපාකයක් විඳිනවා. ඒ වගේම මේ ජීවිතයේ අකුසලයක් දැන් කරන කෙනාට ඊළඟ ජීවිතයේදී හෝ මේ ජීවිතයේ යම් තැනකදී යාට අකුසල විපාක චිත්තයක් එනවා. දැන් අකුසල විපාක චිත්ත අපි කතා කරන්නේ නෑද? මොකද ඒවා අහේතුක සිත්වල කතා කරන්න ඕන දේවල් ටිකක්. දැන් අපිට අකුසල විපාක චිත්ත මේ ජීවිතයේ නොකරපු අකුසල් සම්බන්ධයෙන් එනවා අකුසල විපාක චිත්ත. අපි අද කතා කරන්නේ මේ ජීවිතයේ අපි අකුසලයක් කරන්නේ කොහොමද? අකුසලයක් අපෙන් වෙන්නේ කොහොමද කියන තැනයි. ඊළඟ මෙන්න මේක වැදගත්. අකුසල විපාක අපට පැමිණෙන්නේ අහසින්වත් දෙවියෙක්ගෙන්වත් බුදු කෙනෙක්ගෙන්වත් නෙමෙයි. කොහෙන්ද එන්නේ? අපේ සිත ඇතුලේ. මම කියන්නම් ඒකට උදාහරණයක්. දැන් ඔන්න හිතන්න කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා සත්ත්ව ඝාතනයක් කරනවා. ඒ සත්ත්ව ඝාතනය කරයින් පස්සේ ඒ පුද්ගලයාගේ හිතේ ඇති වෙන පසුතැවීම. ඒ පසුතැවීම ඇති වෙලා ඉතින් එයා කාලය ගත වෙලා මැරලා යනවා. ඊළඟ ජීවිතයේදී අර පසුතැවීමත් එක්ක යා නිර්මාණය කරගන්නවනේ චිත්ත ටිකක් පසුතැවීම ගොඩක් චිත්ත හැදෙනවා නේ හරහා ඒ චිත්ත ටික යා ගෙනියනවා ඊළඟ ආත්මෙට. ඕක තමයි වෙන්නේ මේ විපාක කියන්නේ. 아무දු දෙයක් නෙමෙයි. දැන් ඔබ කෙනෙක් අහා එනං මේ පසුතැවෙන්නේ නැති කර්ම තියෙනවා. එහෙමත් තියෙන්න පුළුවන්. හැබැයි ඒවත් එනවා. ඒවත් එනවා බොහෝ වෙලාවට එන්නේ අපි කරපු දේවල් පිළිබඳ අපටම එනවා හෘදය සාක්ෂියට චිත්තසංතානෙට යම්කිසි අදහස් ගණනාවක් සිතවිලි ගණනාවක් ඒවා දියුණු වෙනවා ආත්මෙන් ආත්මෙට දියුණු වෙනවා දිගටම අපි එනවා එහෙම මිසක් අපි අහසින්වත් කවුරු හරි දෙවි කෙනෙක්වත් ඒවා බලලා කරන්නේව නෙමෙයි ඒවා අපේ චිත්තසංතානෙම අපි නරක කරලා නරක හදාගෙන නරක දියුණු කරගෙන යන හින්දා තමයි ඒවා තියෙන්නේ මොකද අපි වැරද්දක් කරාම අපිට එකෙන් මිදෙන්න බෑ පසුතැවෙනවා ඉතින් ඒවා අපි ගෙනියනවා ඒ චිත්ත ටික හොඳයි ඔන්න අපි ආව දැන් අකුසල චිත්ත 12ට. ලෝභ චිත්ත 8යි, දෝෂ චිත්ත 2යි, මෝහ චිත්ත 2යි. මුලින්ම කියන්න ඕන අපි ගොඩක් අකුසල් කරන්නේ ලෝභයට බර වෙලා. පොඩ්ඩක් ස්ක්‍රීන් එකේ පොඩ්ඩක් අයින් වෙලා බලමු. ඉන්න පිරිසත් පොඩ්ඩක් අපි ගොඩක් අකුසල් කරන්නේ ලෝභයට බර වෙලා. ඒක තමයි ලෝභ චිත්ත 8ක් තියෙන්නේ. කේන්තියට බර වෙලා 2යි කරන්නේ. එහෙනම් කේන්තියට යන්නේ ලෝභයට සාපේක්ෂව අඩුයි. මෝහයට බර වෙලා 2ක් තියෙනවා. ලෝභයට බර වෙලා තමයි ගොඩක් තියෙන්නේ. දෝෂයට බරලා 2ක් තියෙනවා. මෝහයට බරලා 2ක් තියෙනවා. හැබැයි සමහරලාට හිතෙන්න පුළුවන් දෝෂයට බර වෙච්ච 2 අර ලෝභයට බර වෙන 8ට වඩා බලවත්. කේන්තියනේ. කේන්තිය කියන එක බලවත්. පටිගය කියන එක. අපි ඊළඟට මෙතනින් බලමු. මම පොඩ්ඩක් බැලුවේ කට්ටිය ඉන්නවද කියලා මොකද මම මේක කරගෙන යනවා පේන්නේත් නැහනේ. හොඳයි. දැන් අපිට ඊළඟට තිබෙන වැදගත් කාරණාව තමයි මම කියවනේ ඉස්සෙල්ලාම මේ ලෝභයට 8යි, දෝෂයට 2යි, මෝහයට 2යි. දැන් මේකේ ඔබ අඳුනගත යුතු දෙයක් තියෙනවා. සෑම අකුසල චිත්තයක් ඇතුළෙම දැන් මේ වෙන 12ක් තියෙනවානේ. මේ 12 හැම 12 සිතක් ඇතුළෙම යට බොහොම යට තිබෙනවා මෝහය. මොකද අපි අකුසල් කරන්නේ මෝහය නිසා. මතක තියාගන්න ඒ මෝහය කියන්නේ මේ මෝහ මූල චිත්තය නෙමෙයි. හරි? මේ මෝහ මූල චිත්ත දෙක කියන්නේ වෙනම. ඒ කියන්නේ ඒ මෝහයේ ඉන්ටෙන්සිෆිකේෂන් එක. ගැඹුරු තැනක්. ඒ දෙක ගොඩක් ගැඹුරු සිත් දෙකක්. මෝහ සිත් දෙකක්. මේ ලෝභ මූල චිත්ත අටෙත් දෝෂ මූල. ලෝභයට මුල් වෙලා හැදෙන අකුසල් සිතවිලි අකුසල් චිත්ත 8යි 8ෙත් දෝෂයට බර වෙලා හැදෙන අකුසල් සිත් දෙකෙත් යට තියෙන මෝහය. මොකද දැන් ලෝභයට කෙනෙක් කියන්නේ මෝහයෙන් හින්දා. දෝෂයට කෙනෙක් කියන්නේ මෝහය නිසා. එම නිසා මතක තියාගන්න තවත් වැදගත් කාරණා. ලෝභ චිත්තයක් ඇති වෙනකොට ඒක ඇතුලේ දෝෂ චිත්තයක් එන්න විදියක් නැහැ. ඒ වගේම දෝෂ චිත්තයක් ඇතුලේ ලෝභ චිත්තෙකුත් නැහැ. දැන් අපි හිතමු දැන් ලෝභ චිත්තයක් මට ඇති වෙනවා නම්
මට කිසිසේත්ම මේ මොහොතේ දෝෂ චිත්තයක් එන්න විදියක් නැහැ. අභිධර්මයේ පැහැදිලිවම කියනවා they can't coexist. They are individual. They can't coexist. ඒතර දෝෂ චිත්තයක් ඇති වෙච්ච වෙලාවක ලෝභයක් වෙන්න බෑ. දැන් මේක අපිට ගොඩක් තේරෙනවා මේ සමහරු ආදර සම්බන්ධතා වල ගියාම ගොඩක් වෙලාවට ඒ කට්ටියට මේ ප්‍රශ්නේ එනවා. ලෝභයෙන් අල්ල ගන්නවා. අල්ලගත්තයින් පස්සේ ඊට පස්සේ කේන්ති එනවා. Tamanට ඕන විදියට ඒ වැඩ ටික කරන්න බැරි වෙනවා. ඊට පස්සේ ද්වේෂයට පටන් ගන්නවා. ඊට පස්සේ මෝහයට යනවා. නේ ඊළඟට දැන් තවත් අපි ආසාවෙන් ඇලුම් කරන පුද්ගලයෝ වස්තු සම්බන්ධව අපි මුල්ම අපේ එළඹුම අප්‍රෝච් එක තියෙන්නේ අල්ලාගෙන. ඒ ලෝභය. ඒ ලෝභ වැඩි. ඒ ලෝභ 8ක් තියෙන එකයි. ලෝභ චිත්ත 8ක්. ඊට පස්සේ ද්වේෂයට යනවා. එහෙම ඒ විදිහට ගමන් කරනවා. ඊළඟට ඉතින් නමුත් සෑම ලෝභ සහ දෝෂ චිත්තයක් යට මෝහයේ මූලයක් වශයෙන් පවතිනවා. දැන් මේක තමයි ලෝභ සිත් 8 චිත්ත 8. මම එක පැහැදිලිව ටිකක් දැන් බය වෙන්න එපා මේ ගොඩක් මේ පාඩම් කරන්න තියෙනවා කියලා මම කෙටියෙන් කියන්න මේක තේරුම් ගන්න විදියට. කාරණා ටික. ඔබට පේනවා නේද මේ ලෝභ සිත් 8 මුල් 4 සෝමනස්ස කියලා කියනවා. අග 4 උපේක්ඛා කියලා කියනවා. මේ උපේක්ඛා කියන්නේ අර බුදුදහමේ සූත්‍ර පිටකයේ කියන උපේක්ඛාව නෙමෙයි හොඳේ. එක්වනිමිටි කියන එක නෙමෙයි මේ කියන්නේ උපේක්ඛාව. මේ කියන්නේ වෙන කතාවක්. සෝමනස්ස කියන්නේ අපි ලෝභ චිත්ත අපි ඇති කර ගන්නවා. මෙහෙම ගමුකෝ මේ 8 ගන්න ඉවෙන්ට්ස් 8ක්. ඔබට ලෝභය ඇති වෙන අවස්ථා 8ක් කියලා හිතා ගන්න. අද දවසේ උදේ 8 ඉඳලා හවස 4 වෙනකන් මේ පැය 8 ලෝභ 8ක් ඇති වෙනවා කියන්නකෝ. ඔය ලෝභ 8 බෙදා ගන්නකෝ මේ 8ට. මේ චිත්ත 8 ඇති වෙනවා කියන්නකෝ. 8ට ඇති වෙනවා සෝමනස්ස සහගත පළවෙනි හිත. ditthිගත සම්ප්‍රයුක්ත අසංකාරික. 9ට ඇති වෙනවා සෝමනස්ස සහගත ditthිගත සම්ප්‍රයුක්ත අසංකාරික. 10ට ඇති වෙනවා සෝමනස්ස සහගත විප්පයුක්ත අසංකාරික. ඒ වගේ එහෙම ඇති වෙනවා කියන්නේ ඔහොම 4 දක්වා. මේක තේරුම් ගන්න පහසු විදිය තමයි ඔබට ඒ පැය 8ක් තුල ඇති වෙන ලෝභවල 4ක් ඔබට ඇතිවන්නේ ඔබ සතුටින් ඉන්න වෙලාවට. හරි? ඔබ සතුටින් ඉන්න වෙලාවටයි ඒ ලෝභ 4ක් ඇතිවන්නේ. මේ 4 මම කියන්නේ මේ චිත්ත 4 තේරුම් ගන්නයි මම කියන්නේ. ඒ වගේම ඔබට පේනවා ඉතින් මෙතන මේ ditthිගත සම්පයුක්ත කියලා දෙකක් තියෙනවා. මේකෙත් තියෙන උපේක්ඛා සිත් අලෝභ සිත් 4 මෙතන සම්පයුක්ත. මොකද මේ ditthිගත සම්පයුක්ත කියන්නේ? මෙතනින් කියන්නේ අපි සමහර වෙලාවට ලෝභය ඇති කර ගන්නවලු. දැන් මෙතන එක පැත්තකින් සතුටක් තියෙනවා. දැන් මම කියන්නේ ditthිගත සම්පයුක්ත. ලෝභය ඇති කර ගන්නවලු මේ rational justification එක. ඒ කියන්නේ තමන් හිතින් හදා ගන්නවා මම මේ කරන ලෝභය හරි. මම උදාහරණයක් කියන්නම්. කෙනෙක් ඉන්නවා මේක හොඳ උදාහරණයක් නොවෙන්න පුළුවන්. කෙනෙක් ඉන්නවා සීනි කන්න කැමති කෙනෙක්. ඒතර ඒ පුද්ගලයා සීනි කෑම සම්බන්ධව එයා මතයක් හදාගෙන ඉන්නවා මම මේක කන්න. අපිට ඇල්කොහොල් කියලා ගමු. කෙනෙක් ඉන්නවා සෝෂල් අවස්ථාවකට පමණක් ඇල්කොහොල් පාවිච්චි කරන කෙනෙක්. තව කෙනෙක් ඉන්නවා ඇල්කොහොලික් කෙනෙක්. එතකොට මේ ඇල්කොහොලික් කෙනා රෑෂනල් ජස්ටිෆිකේෂන් එකක්. එයා මතාන්තර මතයක් හදාගෙන තියෙනවා. බුද්ධිමත් මතයක් කියලා එයා හිතාගෙන ඉන්නවා. බොන එක ප්‍රශ්නයක් නෑ කියලා. අනිත් එක්කනත් හොඳ නෑ. මම මේ උදාහරණයක් වශයෙන් ගත්තේ. ඒතකොට දැන් මේ ditthිගත සම්පයුක්ත කියන්නේ තමන්ගේ ලෝභයට නිර්මාණය වන වස්තුව පුද්ගලයා සම්බන්ධව තමන් සාධාරණීකරණයක් කර ගැනීම තමයි ditthිගත සම්පයුක්ත. මේ ditthිය කියලා මේකෙන් කියන්නේ. ඒතර ඔන්න දැන් අවස්ථා 4ක් තියෙනවා සතුටින් කරන. එතකොට ඒකෙන් දෙකක් තියෙනවා rational justification. නැත්නම් තමන් මත හදාගෙන තිබෙනවා, දෘෂ්ටි හදාගෙන තිබෙනවා මේක මම කරන්නේ. මේ දෙක අසංකාරික සසංකාරික. අසංකාරික කියන්නේ කාගේ හරි පෙළඹවීම නැතුව. එතකොට අපි ගත්තොත් කාගේ හරි පෙළඹවීමක් නැතුව. දැන් සමහර වෙලාවට තියෙනවා මත්පැන් බොනවා නරක ලෝභයකට යොමු වෙනවා කාගේ හරි පෙළඹවීමක් නැතුව. ඒ වගේම සසංකාරික කියන්නේ පෙළඹවීමක් ඇතුව. දැන් මෙතන තේරුම් ගත යුතු දෙයක් තියෙනවා මේ අභිධර්මයේම කියනවා ලෝභයක් ඇති වෙනවා නම් සතුටින් හැපි මූඩ් එකකින් සතුටින් ඒ වගේම මේ රෑෂනල් ජස්ටිෆිකේෂන් එකක් ඇතුව.
ඒක තමන් ඒ යොමු වෙලා තිබෙන වස්තුව පුද්ගලයා සම්බන්ධව තහවුරු කර ගැනීමක් හිතින් හදාගෙන ඒ වගේම තමන්ගේ හිතින්ම අනුන් බලපෑමක් තොරව ඒ ලෝභය හරිම භයානකයි. මේ ලෝභ අටෙන් භයානකම ලෝභය තමයි ඒක. මොකද very happy ඊළඟට මත හදාගෙන තිනවා. තමන්ම ගිහිල්ලා කරන්න යනවා කිසිම අනිත් තවත් කෙනෙක් යොමු කිරීමකුත් නෙමෙයි. දැන් අපි දන්නවා නීතියට ගියාම උනත් තව කෙනෙක්ගේ පෙළඹවීමක් හමු යමක් වුණාම දඬුවම කියන එක ටිකක් සලකා බැලෙනවා. නමුත් තමන්ව ඒක කරන්න ගියාම වැඩි නේ. ඒක තියෙන බරපතලකමත් වැඩි නීතියත් වැඩි. ඒ නිසා මෙතන සෝමනස්ස කියන හතරකින් අපි ගමු මේ ලෝභ චිත්ත හතරක් අවස්ථාවලට ඇති විවිධ අවස්ථාවල තිබෙන සතුටින් ඒ ලෝභය ඇති කරගන්නේ මේ පළවෙනි දෙකේ තියෙන්නේ දෘෂ්ටි හදාගෙන ඒක කරනවා කියන්නේ රෑෂනල් ජස්ටිෆිකේෂන් හදාගෙනයි ඒ ලෝභ දෙක කරන්නේ මේ ඊළඟට මේ දෙකේ අවසානයේ තියෙන එක තමන්ගේ අනුන්ගේ බලපෑමකින් තොරව ඒ ලෝභය කරනවා සසංකාරික කියන අනුන්ගේ බලපෑමකින් ඒක කරනවා දැන් මෙතන ආයි විශේෂත්වයක් වෙනවා දිට්ඨිගත විප්පයුක්ත දිට්ඨිගත විප්පයුක්ත කියන්නේ මේ දෘෂ්ටිය නෑ කියන එකට නෑ ඔව් දෘෂ්ටිය නෑ ඒ කියන්නේ තමන් මත හදාගෙන නෙමෙයි ලෝභෙට යන්නේ හැබැයි මානය තියෙනවා මතක තියාගන්න ඔය චෛතසිකවල තිබෙනවානේ අකුසල් චෛතසික දැන් මේ තව පාඩමක් ඉස්සරහට එන හරි ඒ චෛතසිකවල තිබෙනවා අකුසල් චෛතසික 14ක් ඒකේ තිබෙනවා groups කීපයක් මෝහ group එක ලෝභ group එක දෝෂ group එක remaining අකුසල group එක දැන් ඒකේ කියනවා ඔය ලෝභය කියන එක තුල තියෙනවා ලෝභය දෘෂ්ටිය මානෙ ඒ තුනම ලෝභයේ කොටස් දැන් අපි කවදද හිතුවේ දෘෂ්ටිය කියන්නේ ලෝභය කැලලක් කියලා දැන් අපි දෘෂ්ටි හදාගත්තම අපි එක ඒවා ගැන දේශපාලනය ගැන පුද්ගලයෝ ගැන සමාජය ගැන මත හදාගත්තම අපි කාලයක් යනකොට ඒ අපි දරන ඉඩියොලොජි එක ඒ අදහසට අපි ඇලෙනවා බැලුවයින් පස්සේ දෘෂ්ටිය කියන්නේ 아무තු එකක් නෙමේ ලෝභයම කැලලක් ඒ වගේම ඒ ඇලෙනවා වගේම අපි ඒකට මානෙකුත් ඇතික මානයත් ලෝභයම කැලලක් දැන් අපි මනිනවා කියන එකත් අපි අපිට ආසාව වෙන්නේ මනින්නේ කම්පෙයා කරගන්නේ. ඒතර මෙතන දිට්ඨිගත විප්පයුක්ත කියන්නේ සතුටින් මානය ඇතුව තමන්ගේ බලපෑමකින් තොරව අනුන්ගේ බලපෑමකින් තොරව ඕ තමන්ගේ කැමැත්තෙන් ඒ ලෝභය ඉෂ්ට කරගන්න. එහෙනම් පැහැදිලි සතුටින් කරන අවස්ථා හතරක ඒ වගේම දෘෂ්ටි හදාගෙන අවස්ථා දෙකක සතුටින් කරනවා. ඒ වගේම දෘෂ්ටි හදාගෙන සතුටින් තමන්ගේ කැමැත්තෙන් කරගන්නවා එකක් ඒ ලෝභය අනුන්ගේ බලපෑමට ලෝභය කරගන්නවා. ඒ වගේම අනිත් දෙක සතුටින් මානය සහිතව අනුන්ගේ බලපෑමෙන් සහ අනුන්ගේ බලපෑමෙන් තොරව කරගන්නවා. දැන් මේ අවසාන හතරට අපි එනවා. මේ ටික එකයිනේ. දැන් කියපු දෘෂ්ටි හදාගෙනත් කරනවා. දෘෂ්ටි හදාගන්න නැතුව මානයෙන් කරනවා විප්පයුක්ත අවසාන දෙක. මේ පැත්තේ පහසුයි බලපෑමෙන් අනුන්ගේ බලපෑමෙන් අනුන්ගේ බලපෑම නැතුව තමන්ගේ කැමැත්තෙන් සසංකාරික. උපේක්ඛා කියන එක හරි වැදගත්. උපේක්ඛා කියලා මම පෙන්වුම් කරා ඔබට ඉස්සෙල්ලා මේක කියන්නේ මේ අත වශයෙන්ම නියුට්‍රල් ෆීලිං එක. ඒ කියන්නේ සතුටක් නෑ දුකක් නෑ. ඒ කියන්නේ අපි ලෝභයටපත් වෙනවා නිකන් නියුට්‍රල් ලෙවල් එකේ දවසේ. අවස්ථා හතරකදී. චිත්ත හතරක් අපිට එන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි දන්න කියන වස්තු වලට පුද්ගලයන්ට අපි සතුටින් බැඳෙනවා. අපි දන්න නැති ඒ වගේම දැන් අර නොදන්න හැබැයි කැමති දේවල් තියෙනවා ඒවට අපි හතර ආකාරයකට බැඳෙනවා. හරි? ඒක උපේක්ඛා කියන්නේ ඒකයි. මිසක් අර සතර බ්‍රහ්ම විහරණ උපේක්ඛාව නෙමෙයි. ඉස්සරහට යමු. දැන් මෙතන සෝමනස්ස කියන්නේ චෛතසිකයක්. සෝමනස්ස කියන්නේ හැපි කියන එකනේ. ප්ලසන්ට් කියන එක. ඒතර ඒක අපි බලමු මොන චෛතසිකයේද? ඒක කොහෙද දෙන්නේ? වේදනාව කියන එක. වේදනාවේ කැලලක් සුඛ වේදනාව. ඊළඟට දිට්ඨිගත සම්පයුක්ත විප්පයුක්ත. ඒවත් චෛතසිකනේ. ඇයි දිට්ඨියයි මානයයි. ඒක කොහෙද තියෙන්නේ? ඒක තියෙන අකුසල චෛතසිකවල. ඒක ලෝභ ගෲප් එකේ කැලි දෙකක්. උපේක්ඛා කියන්නේ චෛතසිකයක්. ඒකත් ෆීලිං එකක් නේ. ඒකත් වැටෙන්නේ වේදනාව යටතට. මතක තියාගන්න ඒක මම කලින් කිව්වා වගේ බ්‍රහ්ම විහරණ උපේක්ඛාව නෙමෙයි. මේ මම කියපු ටිකම තමයි මම පොඩ්ඩක් නැවත ගත්තේ සෝමනස්ස ලෝභය බොහොම සැරයි. මම කියවනේ හැපි විදියට සතුටින් කරන ලෝභය බොහොම සැරයි. කියන්නේ ප්‍රතිඵල භයානකයි. ඒ වගේම ලෝභ චිත්තයන් අසංකාරික වන විට ලෝභය බොහොම සැරයි. ඒ කියන්නේ කවුරු හරි අපුව පොළඹවන්න නැතුව අපි තනියෙන් මත හදාගෙන ලෝභ වෙන්නේ. කිසි කෙනෙක් අපිව යොමු කරන්නේ නැතුව අපි තනියෙන් ලෝභය හදාගන්නේ. මං කැමතියි ඕකට. ඒකයි අර ඔක්කොටම වඩා භයානකයි. ඒ
ඒක සෝමනස්සත් වෙනවා අසංකාරිකත් වෙනවා. ඒ වගේම දිට්ඨිගත සම්පයුක්ත කියන එක මම කිව්වා අපිට එයට ඇලෙන්නේ දෘෂ්ටියක් එක්ක රෑෂනල් ජස්ටිෆිකේෂන් එක. උදාහරණයක් වශයෙන් තියෙනවා. ඒක මම කිව්වා අර අපෙන් පාණි සම්බන්ධව. මෙන්න මෙතන වැදගත්. ලෝභය බැහැර කිරීමට ප්‍රථමව කළ යුතු වන්නේ දෘෂ්ටිය බැහැර කිරීම. මොකද දෘෂ්ටිය තමයි අපිව ලෝභයට ගෙනියන්නේ. මොකද අපි දකින දෘෂ්ටියක් කරහා තමයි ලෝභය සිද්ධ වන්නේ. ගොඩක් වෙලාවට. එහෙම නැති වුණොත් මානය සම්බන්ධ වෙයි. දැන් මෙන්න මෙතන ඔබට තේරුම් ගන්න පුළුවන් මේ වැඩේ වෙන විදිය ලෝකෝත්තර විදියට. මෙම හේතුව නිසා අනාර්ය පුද්ගලයේ ප්‍රථමව නැති කරන්නේ සක්කාය දිට්ඨියයි. දැන් ඔබ දන්නවා අපි සෝවාන් තත්ත්වයට මුලින්පත් වෙන්න ඕන. එසා මුලින්ම සෝවාන් වෙන්න ඕන නම් කෙනෙක් මොකද ඕවකම් කරන්න ඕන? නැති කරගන්න ඕන. දිට්ඨියයි. සක්කාය දිට්ඨිය. දිට්ඨිය ටිකක් අපි එක්ස්පෑන්ඩ් කරලා ගත්තොත් සක්කාය දිට්ඨිය. හැබැයි සෝවාන් පුද්ගලයාට මාන නැති වෙන්නේ නැහැ. එසේම යහපත් ආර්ය මාර්ගයේ වර්ධනය කරගත්තු වන්නේ සම්මා. දැන් අපි හිතමු අපි ආයි යමු පැත්තට. දැන් සෝවාන් වෙන පුද්ගලයෙකුගේ මේ දිට්ඨිගත සම්පයුක්ත කියන මේ මෙතන දෙකයි නැති වෙනවා. නමුත් මේ හතර තියෙනවා. 3 4 තියෙනවා යාට සෝවාන් වුණත් 7 8 තියෙනවා. මොකෝ? ඒ දෙකේ තියෙන ඒ හතරේ මානිය තියෙනවා. මානිය නැතිවන්නේ රහත් වෙනවා. රූප රාග මානුද්දච්ච විචය සෝතාපන්න කෙනාටත් මෙතනින් හතරක් වැඩ කරනවා. අපිට මෙයාටම වැඩ කරනවා. හරිනේ. යමු ඉස්සරහට. මේ තියෙන මං කියපු කාරණාව. සෝතාපන්න උත්තමයෙකුට දිට්ඨිය නැති ලෝභසිත හතර පහළ වෙනවා. අර ඒ කියන්නේ අර දිට්ඨිය නැති කරනවනේ සක්කාය දිට්ඨිය. අර දිට්ඨිගත විප්පයුත්ත හතර පහළ සෝමනස්ස දෙකයි උපේක්ඛා දෙකයි. මොකද ඒකේ මානෙ තියෙන හින්දා. හොඳයි අපි එනවා දෝෂයට. දෝෂ සිත් දෙකයි දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික. දැන් මෙතන නෑ දිට්ඨිගත සම්පයුක්ත. මොකද හිතට තරහ ඇති වුණාම හිත අප්‍රසන්න වුණාම දෘෂ්ටි හදාගන්න බෑ. ඒකයි මේකේ හේතු මම ඊළඟට විස්තර කරනවා. දැන් ඒ නිසා දිට්ඨිගත කතා මේකේ නෑ. මේකේ පටික ගැටීම ස්ට්‍රයිකින් අගේන්ස්ට් කියන එක. අපිට හැම වෙලාවෙම තරහ හිතක් පහළ වෙන්නේ අසතුටක් ඇති වෙන අවස්ථාවක් කරා. කවදාක්වත් සතුටින් ඉන්න කෙනෙකුට හරි තරහ හිතක් ඇති වෙන්නේ නැහැ. ඒක එළියෙන් දැක්කට දෝෂ චිත්තය පහළ වෙන්නේ එයාට ඉරිටේෂන් එකක්, අප්‍රසන්න භාවයක්, ඒ වගේම අයහපත් තත්වයක්, අකමැති තත්වයක් ඇති වෙච්ච අවස්ථාවක පමණයි. මොකද සෝමනස්ස සහගත පටිගයක් එන්නෙම නැහැ. අනිවාර්යෙන් ඔබට දෝෂ චිත්තයක් පහළවන්නේ දොම්නසක් එක්කයි. හිතේ තැවුලක් එක්කයි. ඒ එක්ක ඔබට පටිගය හටගන්නවා. පටිගය කියන එක හරි වැදගත්. මම පොඩ්ඩක් විස්තර කරන්න. චිත්ත දෙක එකක් හටගන්නවා. තමන් තනියෙන්ම මේ යම් කිසි වස්තුවක් පුද්ගලයෙක් නිසා අසතුටින් මේ දෝෂ හිත පහළ වෙනවා. තවත් එකක් අනිත් අය අපිව පොළඹවනවා. ඔයා තරහ වෙන්න ඕන. ඔයා ගිහලා මේකට ඇටැක් කරන්න ඕන. රිවෙන්ජ් කරන්න ඕන කියලා. ඒක මේ දෙවෙනි එක. බලමු. දෝමනස්ස සහ පටිඝ යන චේතසික දෙකක්. ඔව්. දෝමනස්ස කියන්නේ වේදනාවක්. පටිඝය කියන්නේ අපි ගත්තොත් ඒක තියෙනවා දෝෂ මේ අකුසල චෛතසිකේ එක තැන. දෝෂය හරහා තියෙන එකක්. ඒක දෝෂේ කැරි. සමහරු එක සංකාර කියලා කියනවා. පටිඝයට ද්වේෂයේ සියලු මට්ටම් අයිති වෙනවලු. මෙන්න මේක බලන්න. ක්‍රෝධය, උපනාහය, ආඝාතය, ව්‍යාපාදය. මේ ටික ඔක්කොම මේ පටිඝය ඇතුලේ තියෙනවා. මොකද මේ ක්‍රෝධය කියන්නේ? ක්‍රෝධය කියන්නේ සාමාන්‍ය කුපිත වීම. කුපිත වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි කුපිත වෙනවා. යා ප්‍රොවොකේෂන් එකක් හරහා කුපිත වෙන්න පුළුවන්. උපනාහය කියන්නේ බද්ධ වෛරය. කියන්නේ වෛරය බැඳගෙන කාලයක් තිස්සේ තියෙන එක. ආඝාතය කියන්නේ මේ අමනාපකම රිසෙන්ට්මන්ට් කියන එකයි. කාලයක් තිස්සේ හිතේ තියන් ඉන්න මට මේ දේ අර මම දවසකුත් ඔය මණ්ඩි සාකච්ඡාවක මම කරා මිනිස්සු අමනාපකම් හදා ගන්නවා. මිනිස්සු මට උදව් කරේ නැහැ. මම දන්න අය. තවත් කට්ටිය හදා ගන්නවලු මේ මට වැරදි කරා. උදව් කරන්නේ වැරදි කරා. තවත් කට්ටිය හදා ගන්නවලු මට කරපු උදව් මදි කියලා. මගේ යාළුවෝ කට්ටිය මට උදව් කරා මදි කියලා. අවස්ථා තුනකට ක්‍රම තුනකට මිනිස්සු ආඝාත හදා ගන්නවා. ව්‍යාපාදේ කියන්නේ අනු නැසීමේ සිර දැන් මේ දෝෂයේ ඉහළ අවස්ථාවක්. පටිඝයත් සම්පතේ. සමේ පටිඝය කිව්වම ක්‍රෝධය, උපනාහය, ආඝාතය, ව්‍යාපාදේ කියන මේ හැම ලෙවල් එකක්ම හැම ඩිග්‍රියක්ම තියෙනවා පටිඝය ඇතුලේ. මොකද්ද මේක වෙන්නේ? ලෝභයේදී චිත්තය අරමුණට ආසා කරනවා. දැන් අත් වශයෙන්ම ලෝභයක් ඇති වුණාම සොම්නසක් සහිතව සතුටක් සහිතව හෝ
සතුට අසතුට නැතුව මධ්‍යස්ථව ඇති වුණොත් එහිදී අර ලෝභ චිත්තය කරන්නේ අරමුණට ආසා කරනවා කැමති වෙනවා. හැබැයි දෝෂයේදී කරන්නේ එම අරමුණම පිළිකුල් කරනවා. අපි දන්නවා මම අපි කැමති ආස කරන පුද්ගලයෝ වස්තු වලට අපි ඒ දේ අපිට වෙන්න පුළුවන් කාලයක් යනකොට. ඒ වගේම ඔබ කිසිවෙකුට හෝ කිසියම් දෙයකට බය වූ විට ඇතිවන්නේ දෝෂයයි. ඇයි? ඒ වස්තු මෙතින් ඒ මන්ද බය වූ ඔබට බය වූ අරමුණ දෙස ඇත්තේ දේශයක් නිසායි. ඒ බය වෙන අරමුණ හොල්මනක් වෙන්න පුළුවන්, රෝගයක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ තියෙන තරහක් ඔබ ගැටෙනවා එකත් එක්ක. දැන් බාහනක දෝෂ චිත්තය අපිට කොහොමද දවස එනවද කියලා? ඊර්ෂාව මසුරුකම ආදිය දෝෂ චිත්තයේ කැලි. මොකද අපි දන්නවා අර අකුසල චෛතසික ගෲප් එකේ දෝෂ ගෲප් එකේ තියෙනවා දෝෂය, ඊර්ෂාව, මාත්සාරි, කුක්කුච්චය කියන හතර. ඊළඟට ලෝභය මගින් දෝෂය සංකත වේ. ඔව්. ඒක තේරුම් ගන්න මෙහෙමයි. ලෝභයක් ඇති වුණාම දැන් ඇති වෙච්ච ලෝභයටනේ අපි ද්වේෂයක් ඇති කරගන්නේ පස්සේ වෙන හිතක් කරහා, දෝෂ චිත්තයක් කරහා. ඒතරේ දෝෂය සංකත වෙනවා. සංස්කාර බවට අපි පත් කරගන්නවා. ඒ වගේම තවත් කෙනෙකුගේ මෙහෙයවීමකින් දෝෂය ඇතිවීම සසංකාරික වේ. තවත් කට්ටිය අපිව පොළඹවන, ඔයා බයින්න, ඔයා ප්‍රතිචාර දක්වන්න, ඔයා මින්ට එපා, ඔයා මිටියොත් හරියන්නේ නැහැ කියලා අපිව පොළඹවනවා. එතනත් ඇති වෙන්නේ අර දෝෂ චිත්ත දෙකෙන් දෙවෙනි. තවත් කෙනෙකුගේ මෙහෙයවීමකින් තොරව ඇතිවෙන දේශය අසංකාරිකතා බලවත්. මම ඔබ කිව්වා ලෝභ චිත්තයේදී. දැන් කවුරු හරි ඔබට බලපෑමක් කරන්න නැතුව ඔබ තුලින්ම ඇතිවෙන ලෝභයක් තියෙනවනේ. ඒක ඊටා බලවත්. ඒකේ ප්‍රතිඵල බොහොම නරකයි. ඒ වගේම කවුරු හරි බලපෑමක් නොකර ඔබ විසින්ම ඇති කරගන්නා වූ තරහ ඒකත් හරිම බලවත්. පටික චිත්ත දෙකෙන්, දෝෂ චිත්ත දෙකෙන්ම බලවත්. ඒ වගේම දෝෂ චිත්තයත් එක්ක දිට්ඨිය ඇතිවන්නේ නැහැ. මොකද දෘෂ්ටියක් එන්නේ නැහැ. දෘෂ්ටි එන්න විදියක් නැහැ නේද? කේන්තියක් ආව මේ පුද්ගලයා ඉන්නේ තරහයි මානසිකත්වයෙන්. යාර දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ. දැන් එනවා අපි මෝහ චිත්ත දෙකට. අවසාන චිත්ත දෙක අකුසල චිත්ත 12. උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුක්ත, උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත. දැන් අපිට පේනවා මෙතන පොඩි වෙනසක්. මෙතන නෑ සසංකාරික අසංකාරික ભેදේ. ඒ කියන්නේ අපිට මේ මෝහය හැදෙන්න මිනිස්සු වෙන අය අපට උදව් කරන්න ඕනේ. මෝහය හැදිලා තියෙනවා. උපදිනකොටම මෝහය අපිට තියෙනවා. අනිත් අය අපට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ, කියන්න ඕනේ නැහැ. මම කියන්නේ මේ විශේෂ මෝහ මූල සිත් දෙක. මෝහ මූල සිත් දෙක සතුටින් හෝ අසතුටින් ඇති වෙන දෙකකුත් නෙමෙයි. මොකද මෝහය කියන එක මෝහය ඇති වුණාම අපිට ඉවැලුවේෂන් එකක් කරන්න බෑ. මම කොහොම විස්තර කරනවා ඉස්සරහට. දැන් අපිට මෝහය ඉග්නොරන්ස් එක ඇති වුණාම අපිට පික් කරන්න බෑ මේක හොඳයි මේක නරකයි කියලා. මේක හොඳයි මේක නරකයි කියලා අපි පික් කරන්නේ ලෝභ හිතකත් දෝෂ හිතකත් පමණයි. මෝහ මූල චිත්ත දෙක විශේෂයෙන්ම ඇති වුණාම අපිට ඒ ඉවැලුවේෂන් එකට යන්න බෑ. ඒ නිසා අපි ඉන්නේ නිකන් නියුට්‍රල් මට්ටමේ. අපිට සැපත් දුකත් නැති මට්ටමක ඉන්නවා. හැබැයි ඒක ඇතුලේ ඉන්නගෙන අපි සැක කරනවා හිත නොසන්සුන. දැන් මේකේ මම කියන්න කැමති කාරණාවක් මේ ඔබට පේන තිබෙන දෙවන හිත උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුක්ත හිත. මෙන්න මේ හිත තුල තිබෙන මෝහය අනෙකුත් සිත් 11ටම, ඒ කියන්නේ මේ මෝහයේ තියෙන පළවෙනි හිත, දෝෂයේ තියෙන සිත් දෙකක්, ලෝභයේ තියෙන සිත් 8ටත් වඩා මෝහයක් ඒ සිත ඇතුලේ තියෙනවා. ඇයි ඒ? උද්ධච්ච නිසා. උද්ධච්ච කියන්නේ හිත නොසන්සුන් නිසා. නොසන්සුන් වෙච්ච හිත තුල මෝහය ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ භාවනා කරන්න, හිත හදා ගන්න, හිත එක්තැනකට ගන්න, සම්මා සතිය සම්මා සමාධියට යන්න. ඒකයි. අපි ඉස්සරහට යමු. උපේක්ඛා යන චෛත නැවතත් අර කාරණාවමයි. විචිකිච්ඡා උද්ධච්ච කියන්නේ ඒවත් චෛත සික එක්තරා ලෙවල් එක තැනකදී මොකද ඒකට හේතුව මේ දැන් විචිකිච්ඡා කියලා කියන්නේ 14 වෙනි චෛතසිකය. ඊළඟට උද්ධච්ච කියලා කියන්නේ 4 වෙනි චෛතසිකය. අභිධර්මයේ පොඩි වෙනසක් තියෙනවා. දැන් උද්ධච්ච කුක්කුච්ච කියන එක තැන නෑ අභිධර්මයේ. අභිධර්මයේ කියනවා දැන් මේ සිත් 12 අකුසල් සිත් 12 ඇති වෙනකොට ඒ හැම සිතක්ම ඇතිවන්නේ කාරණා 4ක් නිසාලු. මෝහය නිසා, ඒ වගේම පවට තියෙන ලැජ්ජාව නැතිකම, අපි කියනවා ඒකට අහිරිකේ නිසා, ඒ වගේම පවට බය නැතිකම, අනෝතප්පේ නිසා, ඒ වගේම උද්ධච්චය නිසා, හිතන සංසුන් නිසා. කුක්කුච්චය කඩලා දාලා අනිත් පැත්තට දාලා තියෙනවා. කුක්කුච්චය අරගෙන තියෙනවා දෝෂ ගෲප් එකට. කේන්තියන් ගෲප් එකට. මොකද කුක්කුච්චය කියන්නේ කරපු දෙයක් සම්බන්ධව ඒ වස්තුව හෝ පුද්ගලයාත් එක්ක ගැටෙනවා. මට මෙහෙම කරන්න තිබුණා. I could have done this way, I would have done this way කියලා අර
ඒ කියන්නේ මම මෙහෙම කරා නම් හොඳයි මෙහෙම කරා නම් හොඳයි කියලා අර පරණ දෙයට එයා ද්වේෂයක් ඇති කරගන්නවා. ඒ නිසා ඒක නෑ අර මෝහ සිතක් ඇතුලේ. ඒක තියෙන්නේ දෝෂ හිතක් ඇතුලේ. ඉතින් කෙසේ වුවත් මේ උද්දච්ච කියන අවස්ථාව එකක් චෛතසිකයක්. මෝහ මූල සිතට කිසිවෙක් හට කැමැත්තක් හෝ අකමැත්තක් නැත. අර මම උඩින් කියපු එක. ඉවැලුවේෂන්ස් කරන්න බෑ. මොකද ඉවැලුවේෂන්ස් කරනවා නම් අනිවාර්යයෙන්ම මෝහෙන් බැහැර වෙලා ලෝභ චිත්තයක් ගොඩනගා ගන්නවා. නැත්නම් දෝෂ චිත්තයක් ගොඩනගා ගන්නවා. ඒ වගේම විචිකිච්ඡාව සහ උද්දච්චය පමණයි තියෙන්නේ. විචිකිච්ඡාව සහ උද්දච්ච චෛතසික පමණක් තිබෙන චිත්තයකට වස්තුවක් සහ පුද්ගලයෙක් පිළිබඳ මනා ඇලීමක් නැත්නම් proper attachment එකක් නැත්නම් proper මේ anger එකක් hatred එකක් ඇති කරගන්න බෑ. මොකද හේතුව මෝහයෙන් ඉඳලා. මෝහයෙන් ඉඳ එයාගේ හිත හැම වෙලාවෙම එක්කෝ සැක කරනවා එක්කෝ හිත නොසන්සුන්. ඒතර කොහොමද අපි ඉවැලුවේෂන් එකක් කරන්නේ? අපි කොහොමද ඇලෙන්නේ? අපි කොහොමද ගැටෙන්නේ? ඒ නිසා ඒ මෝහ මූල චිත්ත දෙක විශේෂ හිත් දෙකක්. ඒ දෙකට වෙනත් අයගේ බලපෑමක් නෑ. අපි ස්වභාවිකවම අපිට ඒ දෙක නිර්මාණය වෙනවා අපේ උත්පත්තියත් එක්ක. හොඳයි පොඩි විස්තර ටිකක් තියෙනවා. සසංකාරික අසංකාරික ભેදය නෑ මම ඒකට කිව්වා. ඒකට හේතුව මේ ස්වභාවිකම නිර්මාණය වෙනවා. මෝහ මූල චිත්ත නිසා අපට අරමුණු වන වස්තු පිළිබඳ අමතක වීමක් සහ මුලාවක් ඇති වෙනවා. ඔව් ඒක වෙනවා. අපිට මෝහය ආවම අපිට අමතක වෙනවා. සෝතාපන්න උත්තමයෙකුට පළවෙනි මෝහ සිත නැහැ. දැන් අර මම කියවනේ සෝතාපන්න ආර්ය පුද්ගලයෙකුට ලෝභ සිත් 8ත් එයාට මේ අර දිට්ඨිය නැති හතර තියෙනවා කියලා. දිට්ඨිය තියෙන හතර විතර නැති වෙන්නේ. මෙතනත් එයාට මෝහ සිත් වල එකයි නැති වෙන්නේ. විචිකිච්ඡා හිත විතරයි. මෙන්න මේක විතරයි නැති වෙන්නේ. එයාම අපි මෙතෙන්ට උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්තේ පමණයි තියෙන්නේ. සෝවාන් වෙච්ච කෙනාටත් මේ දෙවෙනි උපේක්ඛා සහගත උද්දච්ච සම්පයුත්තේ තියෙනවා. මොකද එයාගේ හිතක් නොසන්සුන්. ඇයි? එයාට හිතනවා දැන් මම සකදාගාමී වෙන්න ඕන. අනාගාමී වෙන්න ඕන. මොකද අපි දන්නවා උද්දච්චේ නැතිවන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා රහත් වීමෙන් පමණයි. අකුසල් චිත්ත 11ෙම මෝහය ඇත. මම කියවනේ ඒ අකුසල චිත්ත 12ෙම මෝහය තියෙනවා. නමුත් මේ අවසාන උද්දච්ච සහගත මෝහ චිත්තේ මෝහය ගොඩක් තියෙනවා. ඒ 12න් ඒ 12 යටේම තියෙනවා 12 යට. නමුත් අවසාන එකේ ගොඩක් මෝහය තියෙනවා. අපි කියන මේකට intensification of delusion කියලා. මොකද හිත නොසන්සුන් වෙච්ච වෙලාවට තිබෙන මෝහය හරිම භයානකයි. ඒක ගොඩක් භයානකයි. ඒ නිසා අවසාන මෝහ චිත්තයට සාපේක්ෂව අනිකුත් අකුසල් චිත්ත 11ෙම පවතින මෝහේ තරමක් දුර්වලයි. මේක ඔබ නිකන් වාසියට ගන්න එපා පහසුවට. මොකද හේතුව මෝහය බොහොම භයානකයි. නමුත් මේ අවසාන එකේ තියෙන මෝහය ගොඩක් භයානකයි. මම හිතන්නේ එච්චරයි. ඔව්. ඒක තමයි අද අපි කතා කරපු කාරණා ටික. දැන් අපිට පුළුවන් මේ මම තව පොඩි කාරණාවක් කියලා ප්‍රශ්න වලට අපිට යන්න පුළුවන්. අකුසල් චිත්ත නැත අකුසල චිත්ත 12යි. ඒ 12න් 8ක් ලෝභයට අදාළයි, 2ක් දෝෂයට අදාළයි, 2ක් මෝහයට අදාළයි. සංඛ්‍යා වශයෙන් ගත්තයින් පස්සේ අපිට ගොඩක් ඇතිවන අකුසල් හිත් ලෝභයට බරයි. ඒ නිසා දවසේ අපිට ගොඩක් ඇති වෙනවා නම් අකුසල් ඒක ලෝභයට බරයි. ඒ වගේම ඒ හරහා අපිට දෝෂයක් නිර්මාණය වෙනවා. මෝහසිතක් තියෙනවා අපිට වරින් වර. දැන් මතක තියාගත යුතුයි මේ මම කියවනේ අපි දවස ගත කරනකොට අපට එන හැම චිත්තයක්ම ලෝභයක්, දෝෂයක්, මෝහයක් වෙන්නේ නැහැ කියලා. මොකද අර කැමැති අකමැතිකම් අපට තිබෙනවානේ දවසේ. කැම ටිකක් ගන්න ඕන, ස්නානය කරන්න ඕන, ගමනක් යන්න ඕන. මේවයි අපි ඇලෙන්නේ නැතුව ඒව කරනවා ගොඩක් ඒවා. අපි ගැටෙන්නේ නැතුව මේව කරනවා. ඉතින් ඒ නිසා දැන් සමහරු මරණකම්ම බලාපොරොත්තු වෙනවා තමන්ගේ හැම කැමැත්තක්ම කරගන්න නේ. ඒතර හැම කැමැත්තක්ම ලෝභයක් වෙන්නේත් නැහැ. හැබැයි තමන් බලාපොරොත්තු වෙන මට්ටමට ඒව ඉෂ්ට කරගන්නත් බෑ සමහර වෙලාවට. මරණකම්. ඒ නිසා මේක අපි තේරුම් ගත යුතුයි. අපි වෙන් කරගමු හැම දවසේ තිබෙන හැම චිත්තයක්ම ලෝභ දෝෂ වෙන්නේ නැහැ. එහෙම වුණොත් පින්වත් හරි භයානකයි. එහෙනම් අපිට යන්න දෙයක් නැහැ. අපිට යන්න දෙයක් නැහැ. මොකද හේතුව ගොඩාක් අපි අකුසල් කරගෙන. ඒ නිසා මේවා අපි දැන් හිතන්නකෝ කෙනෙක් දෘෂ්ටි හදාගෙන ලෝභයටපත් වෙනවා. කෙනෙක් මානෙ ඇතුව ලෝභයටපත් වෙනවා. කෙනෙක් ඊළඟට මේ
වනුන්ගේ බලපෑමෙන් ලෝභයටපත් වෙනවා. කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් ලෝභයටපත් වෙනවා. මේ කාරණා හින්දා අපි අකුසලයේ වැඩි කරගන්න. ඒකේ කිසිම වෙනසක් නැහැ. ඒ හරහා අපි ද්වේෂයට යනවා. ඉතින් සමහර අවස්ථාවල ලෝභය නැතුව එකපාරට ද්වේෂයට යන්න පුළුවන්. මොකද ගියාත්මවල කරපු අකුසල් කර්ම තියෙනවා. අපි දැන් අහේතුක හිතේ කතා කරනවා ඒවා ලබන සතියේ. ඒතර එහෙම ඒවත් තියෙනවා. ඉතින් කොහොම හරි මම හිතනවා ඔබට යම්කිසි අවබෝධයක් එන්නේ නැති අකුසල් සිත් 12 වැඩ කරන විදිය. මතක තියාගන්න හැම චිත්තයක්ම ඔබට පහළ වෙන ඒවා අකුසල් සිත් නෙමෙයි. හැබැයි ඒක වෙන්නේ මෙහෙමයි. මම කියවනේ කැමැත්ත අකමැත්ත තමයි පළවෙනි ලේයර් එක. යම්කිසි දෙයකට. ඊළඟට අපි ඒක ඕනට වඩා වර්ධනය කරගත්තොත් ලෝභ දෝෂ වෙනවා. ඒකත් වර්ධනය කරගත්තොත් අවිජ්ජා ව්‍යාපාද බවට පත් වෙනවා. ඒවා භයානකයි. මේ දෙකට යන්නේ නැතුව මෙහෙන් නවත්ත ගන්න පුළුවන් නම් කැමැත්තක්. ඒක සත්තුන්ගෙත් තියෙනවා අපෙත් තියෙනවා. මොකද අපි ජීවත් වෙන්න ඕන යම් ප්‍රමාණයකට. ඒ වගේම අපි කරදරෙන් බාධකින් අයින් වෙනවා. අපිට අකමැත්තක් එතන තියෙනවා. මෙතන සර්පයෙක් එහෙම ආවොත් අපි අයින් වෙන්න බෑ නේද? සර්පයාගෙන් බේරෙන්න ඕන. එයාට කරදරයක් කරනවා අපි බේරෙන්න ඕන. ඒ බේරීම දෝෂයක් වෙන්නේ නැහැ. හැබැයි එතන පොල්ලක් අරන් මේ සර්පයාට ගහන්න කිව්වොත් දෝෂයක් වෙනවා. නේ? ඒ නිසා අපි බැලුවයින් පස්සේ ඒක ඒ විදිහට අපිට දැක් ගන්න පුළුවන්. හොඳයි. ප්‍රශ්න තිබෙනවා නම් අපි අහමු වෙලාව යන නිසා. මයික් එක අන්මියුට් කරලා එහෙනම් අහන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ කියවනේ ද්වේෂ මූල සිත්තරදී එක දෝමනස්ස විතරයි සෝමනස්ස වෙන්නේ නැහැ කියලා නේ. ඒතර දැන් ওই යුද්ධයක් වගේ එකකදී මිනිස්සු ද්වේෂයෙන්ද යුද්ධ කරන්නේ නිකම් ඊට පස්සේ මැරුණාම මිනිස්සු දැන් Taman ජයග්‍රහණය කරාම සතුටු වෙනවානේ. එතකොට එතන මොකද්ද තියෙන්නේ? ඔව් ඒක දැන් චිත්තසංතානයට ගිහිල්ලා බලන්න ඕන එකක්. දැන් මේක තීරණය කරන පාර්ශවයක් ඉන්නවනේ යුද්ධ දැන් ලෝකේ දැනට යුද්ධ තීරණය කරනවා. ඊට පස්සේ මේ යුද්ධ වලට යන්නේ නැහැ ගොඩක් වෙලාවට. යුද්ධ වලට යන්න වෙන අවස්ථා තියෙනවා. මම මේ කියන්නේ ටිකක් දියුණු සමාජවල. එහෙම යනවා නම් ඒ පුද්ගලයෝ මොනවා හරි වෙන ලොකු හේතුවකට යුද්ධ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඉතින් දෝමනස්සයක් ඇති වෙන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට දෝමනස්ස එනවා ගොඩක් අයට. ඒක තීරණය කරන අයටත් යම් ප්‍රමාණයකට එනවා. දැන් දෝමනස්සයක් එනවා. නමුත් Taman ජයග්‍රහණය කරාම සතුටකුත් ලැබෙනවානේ. සොම්නසක්. ඔව් ඉතින් එතන අනිවාර්යයෙන්ම දෝෂ චිත්තයක් තියෙනවා. ඒකෙන් ගැලවෙන්න බෑ. දෝෂ චිත්තයක් එතන තියෙනවා. මේ දැන් මෙතනින් අපි කියන්නේ පුද්ගලයෝ වැරදි කියලා නෙමෙයි. ඔව්. අපි නෑ මං අහන්නේ අර සෝමනස්ස වෙන්න බෑම කිව්වනේ සෝමනස්ස වෙන්න බැරිද කියලා මං අහන්නේ. ද්වේෂයෙන් කරාට ඔව් ඉතින් ඊට පස්සේ ලෝභ චිත්තයක් එනවා. ඒකයි වෙන්නේ දැන්. දෝෂ චිත්තේ හදා ගන්නවා. නමුත් ලෝභ චිත්තේ හදා ගන්නවා ඉස්සෙල්ලා. ඒකෙන් තමයි මොන හරි පරිස්සම් වෙන්න හරි ගන්න හරි මොකක් හරි. ඒකෙන් දෝෂ චිත්තේට යනවා. ඊට පස්සේ ආයෙත් එනවා ලෝභ චිත්තේට. මෝහ චිත්ත වලටත් යනවා. මේක එක එක වෙලාවට වෙනේමනේ. මොකද චිත්ත කියන ඒවා ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ආයෙ එක එක ඒවාට මාරු වෙනවා. පැහැදිලිව මේ හැම තැනටම ඒක සංසරණය වෙනවා. ආයෙ හැමතැනම දැන් මාළු වල්ලනවනේ ළමයි විනෝදෙට. එතකොට ඒගොල්ලෝ සතුටක් ලබනවා නේ සතා මරලා. ඉතින් එතකොට ද්වේෂයක් නැතුවද සතා මරන්නේ මොකද්ද? ඔව් එතන තියෙන හොඳ තැනක්. දැන් අපි හිතමු කෙනෙක් මාළුවෙක් කල්ලලා ලබන සතුට ලෝභයෙන් වෙන එකක් මූලික අතිරේදී. ඒතර එයා සෝමනස්ස සහගතයි. ඒ වගේම එයා දිට්ඨිගත සම්පයුක්ත වෙන්න පුළුවන්. මොකද එයා විශ්වාස කරනවා මේක හොඳයි, මේක හොඳ හැබිට් එකක් කියලා. එතන ඒකක් තියෙන්න පුළුවන්. වයසත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. මානෙට යන්නත් පුළුවන්. එතකොට ඊළඟට ඒක අනිත් ළමයින්ගේ උදව්වෙන් වෙන්නත් පුළුවන්. Taman ගිහිල්ලා කොක්කක් අරන් ගිහලා කරන්නත් පුළුවන්. එහෙන් බැලුවම එතන ලෝභයක් තියෙනවා. මොකද ඒක කරගැනීමේ ආසාව සම්බන්ධව. ඊළඟට දැන් ඒක කරනකොට මාළු අල්ලනකොට ඒ මාළුවගේ වේදනාව සහ මේකත් එක්ක එයා බලනවානේ මේක කරගන්න. මේක දාගන්න මාළුවව. එතකොට දෝෂ චිත්තයත් එතන එනවා. එතන මේ ලෝභ චිත්ත ඇති වෙනවා, දෝෂ චිත්ත ඇති වෙනවා, ආයි මාරු වෙනවා. මේවා එක එක වෙලාවට වෙන් කරලම ගන්න බෑනේ. වෙන් කරලා ගන්න බෑ. වෙන් කරලා ගත්තොත් මේක ඔක්කොම පර්මනන්ට් වෙනවා. අභිධර්මයේ හැම දෙයක්ම ඉම්පර්මනන්ට් අභිධර්මය. අභිධර්මයේ කරන්නේ පරමාර්ථය කියලා දෙනවා ඇලෙන්න එපා කියලා. චිත්ත තියෙනවා හැබැයි ඇලෙන්න එපා වෙනස් වෙනවා ඒවා. එක චිත්තයක් තියෙනවා චෛතසික වල සපෝට් එකෙන් ආයි නැති වෙනවා. ආයි වෙන එකක් පහළ වෙනවා. එකම චිත්තයක් දිගටම තියෙන්න බෑ. ඒ වගේම එක චිත්තයක් ඉවරනක අනිත් චිත්තයන් බලන් ඉන්නවා. අපි මේ කියනවානේ මේ බ්‍රීදින් මෙඩිටේෂන් කරන්න ගියාම ආනාපාන සති භාවනාව කරන්න ගියාම කියනවා මේ ඔය දැන් මොනවාද බ්‍රෙත් එක නැත්තම් හුස්ම දිහා බලනකොට එකක් ඉවර වෙනකන් එකක් බලලා ඒක ඊළඟට යනවා.
ඒක ඉවර වෙන කලින් අනිත් හුස්ම අල්ලන්න යන්න එපා. ඉතින් ඒ වගේ මේ චිත්තත් හරි පරිස්සම්. මොකද ඒවා ඇතිවන්නේ ක්‍රමයකටනේ. දැන් මේ චෛතසික පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතීන්ද්‍රිය මනස. මේක ජීවිතීන්ද්‍රිය ඇතුළේනේ ඔක්කොම ඇති වෙන්නේ. ඒක ජීවිතීන්ද්‍රියට එකපාරට දෙකක් තුනක් ප්‍රොසෙස් කරන්න බෑ. ජීවිතීන්ද්‍රිය ප්‍රොසෙස් කරන්නේ එක වෙලාවට. ඊළඟට ඒක ඉවරෙච්ච ගාම අනිත් එකට. දැන් සිත කියන එකේ තියෙන මේ ශීඝ්‍රගාමී තත්ත්වේ නිසා මේ අපි කියනවට වඩා මේක ඉක්මනට වෙනවා. ඉක්මනට වෙනවා. දැන් අපි එකක් කරන්න ඉන්නවා චිත්ත වීති කියලා පාඩමක් අපි කරන්න ඉන්නවා. ලබන සතිය අහේතුකේ කියලා ඊට පස්සේ චිත්ත වීතියට යනවා. ඒතර ඒකදී අපි තේරුම් ගන්න පුළුවන් මේක කොච්චර ශීඝ්‍රගාමීද කියලා. හරිම ඉක්මන. අපිට කියන්නවත් බෑ නැනෝ සෙකන්ඩ් එකෙත් පොඩි කැලලක් වෙන්න පුළුවන්. සමහර ඊටත් වඩා වෙන්න පුළුවන්. ඒතර චිත්ත හට ගන්නවා. හැබැයි අපිට පේන්නේ මේ මෙයා එක මූඩ් එකක නෙමෙයි ගොඩක් වෙලා ඉන්නේ කියලා. දැන් ওই මාළු අල්ලන එක, යුද්ධ කරන එක මේවා ගොඩාක් චිත්ත සංතානක, චිත්ත පරම්පරාවක ඉන්නේ. වරින් වර ලෝභේ එනවා, දෝෂේ එනවා, ලෝභ දෝෂේ එනවා. කොයි වෙලාවකවත් ලෝභේ තියෙන තැන දෝෂේ නැහැ. ඒ කියන්නේ ඒ මොහොතේ අදාළ චිත්තක්ෂණේ නැහැ. අපි ධර්මයට අනුව. ඊළඟට අනිත් අයගේ ප්‍රශ්නත් අපි අහමු. කාට හරි වෙනත් ප්‍රශ්නයක් තිබෙනවා නම් පස්සේ. බන්තේ උපේක්ඛා සහගත චිත්ත ගැන මට පොඩ්ඩක් තේරුන්නේ නැහැ. චුට්ටක් පැහැදිලි කරන්න. උපේක්ඛා සහගත චිත්ත ගැන මට චුට්ටක් තේරුන්නේ නැහැ. පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද? උපේක්ඛා සහගත සිත් තියෙනවා, අකුසල් සිත්වල ලෝභයට 4ක් තියෙනවා, මෝහයට 2ක් තියෙනවා. අපි ලෝභ කරනවා සතුටින් හෝ අසතුටින් නැති වෙලාවලට. ඒ වගේ අවස්ථා 4කදී අපි ලෝභ කරනවා. එතකොට දැන් අපි උදාහරණයක් කිව්වොත් දැන් අපි දවසක් ගමු. දැන් අපි කැමැති අකමැති අය ඉන්නවනේ. අපි කැමැති අය ගමුකෝ. අපි කැමැති අයට සතුටින් ලෝභ කරනවා. මට මේක මම කැමැතියත් එක්ක මම ඉන්න ඕන, කතා කරන්න ඕන, මම මේක ඉන්න ඕන. ඒ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ 6 දන්න ඒවාට වැඩි අපි. ඒතර සෝමනස්සේ එන්නේ. හැබැයි නොදන්න ඒවාත් තියෙනවා. අපි අඳුරන්නේ නැති ඒ අපේ වපසරියෙන් එහා තියෙන ඒවාටත් අපි ආස කරනවානේ. ඒතර අපිට ලොකු සොම්නසක් නෑ. මොකද අපිට ඒක අල්ලගන්න බෑ එකපාරටම. අපිට ළඟා වෙන්න බෑ එකපාරටම. ඒතර අපිට තියෙන නිකන් අපි එක නියුට්‍රල් ලෙවල් එකක් අපේ තියෙන. නිසා මේ ලෝභය වැඩ කරන්නේ සතුටින් හෝ අසතුටින් නෙමෙයි යම් කිසි මධ්‍යස්ථ තැනකින්. අදුක්කම සුඛ වේදනාවකින්. මෝහයට ගියාම සතුටක් එන්නේ නැහැ. අසතුටක් නැහැ. මොකද මෝහයේදී අපිට යමක් තෝරා ගැනීමේ ශක්තියක් නැහැ. ඉවැලුවේෂන්ස් කරන්න පවර් එකක් නැහැ අපිට. මෝහයේදී අපිට මේ ඇලීම නොඇලීම කරන්න අර විචිකිච්ඡාව ඇති වෙන එකයි උද්දච්චයටයි අපිට සෝමනස්ස විදියට කරන්න බෑ ඒ වැඩි. දෝමනස්ස වෙන්නේ නැහැ. සෝමනස්ස සහ දෝමනස්ස හැම අවස්ථාවකම ලෝභයටයි දෝෂයටයි තියෙන හැම අවස්ථාවෙම යම්කිසි ඉවැලුවේෂන් එකක් හරහා තමයි ඒකට පත්වන්නේ. නමුත් මෝහයේ උපේක්ඛා අවස්ථා දෙකක් තියෙනවා. මේ උපේක්ඛා කියලා කියන්නේ අර මම කිව්වා වගේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා නෙමෙයි. උපේක්ඛා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් neither pleasant nor painful කියන. ඒකට සතුටක් අසතුටක් නැති වෙලාවන් වලට අපට අකුසල් සිත් 6ක් ඇති වෙනවා. 4ක් ලෝභයට අදාළව ඇති වෙනවා, 2ක් ඇති වෙනවා මෝහයට අදාළව. ඒතර ඒක බලන්න නිකන් දැන් අපි දවස ගත කරද්දී පොඩක් හොයලා බලන්න මූඩ් එක අනුව මොනවටද මම ආස කරන්නේ කියලා. ඒතරක තේරෙනවා. එලින්ම තේරෙනවා මට ලෝභයක් තියෙනවා හැබැයි ලොකු සතුටකුත් අසතුටකුත් නැහැ ලෝභය තියෙනවා හැබැයි. අතන්ට ගත්තයින් පස්සේ හිත හරි කම්මැලි වෙලා තියෙනවා. අර විචිකිච්ඡාවේදී කම්මැලි වෙලා ඩවුට්ස් වැඩි මට. ඒතර මම කොහොමද යමක් පික් කරන්නේ? දැන් මට විචිකිච්ඡාව ආපු ගාම මට ඇලෙන්න බෑ. ඇයි මං සැකයිනේ. දැන් විචිකිච්ඡාව කියන මේ අකුසල චෛතසිකය ආපු ගමන්ම සෝමනස්ස වෙන්නෙත් නෑ, දෝමනස්ස වෙන්නෙත් නෑ. මොකද සැකයි. ඩවුට්ස් තමයි යාගේ තියෙන්නේ. දැන් එහෙම තියනවා නේද? අර සම්බන්තාවලදී එහෙම තියනවා නේ. අන්තිමේදී එතන තමයි නවතින්නේ. මෝහ මූල උපේක්ඛා සහගත විචිකිච්ඡාවකින් තමයි නවතින්නේ. ඩවුට්ස් තමයි තියෙන්නේ හැම වෙලාවෙම. ඊට පස්සේ සෝමනස්සත් නෑ, දෝමනස්සත් නෑ, යාට තේරෙන්නෙත් නෑ. ඒ වගේ. ඊට පස්සේ උද්දච්ච කියන්නේ නොසන්සුන් භාවය. ඒ හරහා එන දරුණු නොසන්සුන්කමක් හිතට. ඒක හරිම භයානකයි. මේ ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව හිත නොසන්සුන්. ඔහේ නිකන් කාලේ ගත වෙනවා. උපේක්ඛා කියලා කියන්නේ සතුට අසතුට නැති වෙලාවට අපට සිදුවෙන අකුසල්මය ස්වરૂපය. ඊළඟට අපේ මේ හාමුදුරු නමක් එනවා කියලා තිබුණා පැමිණියක් දන්නේ අපි පඤ්ඤාලෝක හාමුදුරු එහෙමයි අඳුරන
හොඳයි. වහන්සේ හැමතුනේ මේ මම පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේක මේකටම සම්බන්ධ නැහැ. ඔබ වහන්සේ කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා කියන්නේ ඉස්සෙල්ලා. ලංකාවේ කොහෙන්ද? මම නුවරින් හැමතුනේ ලංකාවේ නුවරින්. හොඳයි. හැමතුනේ මේ දැන් අර අනුසය පරිඋත්ථාන වීතික්කම කියන අවස්ථා තුන ඔබ වහන්සේ චුට්ට පැහැදිලි කරානේ. අපිට ඒක හැමතුනේ සම්බන්ධ කරගන්න පුළුවන්ද? දැන් ඔය මේ සයිකොලොජි වල කතා කරනවා ඊගෝ සුපර් ඊගෝ කියන අවස්ථා තුනට. ඒක හැමතුනේ මේ ඒකට හැමතුනේ සම්බන්ධයක් තියෙනවද? මට මතක නෑ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඒවයි කියන්නේ මොනවද කියලා. එයා කියනවනේ අර නින්දෙදී නේවා නිදානේ එහෙම කියනවනේ සබ්කොන්ෂස් අරමුණු. එහෙමයි. ඔබ වහන්සේ පොඩ්ඩක් විස්තර කරන්න මේ අවස්ථා තුන ටිකක්. ඒ තියෙන විදිහට. මම මේකට ගත්තා. ඒ කියන්නේ අර ඉඩ් කියන අවස්ථාවේදී ඇත්තටම දැන් හිතුවොතින් අපිට දැන් මොන හරි දෙයක් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ එයාගේ මේ රෂනල් මුකුත්ම නැහැ එතන. එයාට ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියන අවස්ථාව තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ඊගෝ එකේදී පොඩි අදහසක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම මේ මම කොහොමද ගන්න ඕන කියලා. නමුත් සුපර් ඊගෝ වලට එනකොට අර මේ එතිකල් පැත්ත මේක දැන් මට මේ වෙලාවේ අවශ්‍යද මම මේ වෙලාවෙම එහෙම ගන්න එක හොඳයිද? ඒ වගේ පොඩි තින්කින් එකක් එහෙමත් තියෙනවා හැමදෙන්නේ. එතකොට මම අතර මගේ ප්‍රශ්නේ අහන්න දැන් මේ තුනේ සම්බන්ධයක් තියෙනවද අපේ ඔය අනුසය පරිඋත්ථාන වීතික්කම ඒ අවස්ථා සම්බන්ධතාවයක් තියෙනවද හැමදෙන්නේ? දැන් අපි ගත්තොත් අනුසය කියන්නේ අපි කියන්නේ latent tendencies කියලා නේ හැංගිලා තියෙනවා. ඒතර නිදා ගන්න ගියාම දැන් ඕක අපිට බලන්න යන්න වෙනවා චිත්ත වීතියට. චිත්ත වීතියේදී කියනවනේ මේ දැන් චිත්ත වීති ගොඩක් කතා කරනවා. ඒ චිත්ත වීතිවල කියනවා අපි නිදා ගන්න ගියාම මේ පංචද්වාරාවජ්ජනය ටර්න් ඔෆ් වෙනවලු. පංචද්වාරාවජ්ජන කියන චිත්තය එතනින් ෂට් ඩවුන්. මොකද පංචද්වාරාවජ්ජන ගන්න බෑ නිදාගත්තම. හැබැයි චිත්ත නිර්මාණය වෙනවා. අතීත භවංගී අතීත චලන අතීත උපච්ඡේදය මම චිත්තයක් ගන්නකොට 17ක් තියෙනවා 3ක් මේ 5ක් මෙතනින් අයින් වෙනවා එතකොට මම දැන් මේ වෙලාවේ කතා කරනකොට ඒ ගන්න අරමුණ පරණ ජීවිතයට අදාළ මගේ භවංග චිත්තේ අවස්ථා 3ක හරහා තමයි ප්‍රොසෙස් වෙන්නේ. ඒ 3 හරහා ගිහිල්ලා පංචද්වාරා වජ්ජනින් මම අරමුණු ගන්නෑ මනෝද්වාරා වජ්ජනින් ප්‍රොසෙස් වෙනවා මේ ජවන් සිත්වලට ගිහිල්ලා සංතීරණ සම්පටිච්ඡන්න වොත්තපන තදාරම්මන කොහොම ගිහිල්ලා ප්‍රොසෙස් වෙනවා. එතකොට එහෙම ගත්තයින් පස්සේ දැන් ඔය ෆ්‍රොයිඩ්ගේ අදහසේ කියන දැන් මෙතන අපි ගමු බුදුදහමේ කියන අනුසය අවස්ථාව තියෙනවා. ඒක චිත්ත වීතියකට අනුව එක වෙනවා. ඊළඟට දැන් අපි නිදා ගන්න ගියපු වෙලාව විතරක් නෙමෙයි. දැන් අපි දැන් මේ මොහොතේ අපේ අනුසයනේ. මේ කතා කරන මොහොතේ අපි රාගයේ, දෝෂයේ, මොහේ දැන් හැංගිලානේ තියෙන්නේ නැති කරලා නෑනේ. ඒක තියෙනවා අපිට. මේ අපි ඒක දැන් මේ සාමය සහ මේ පීස් එක නිසා අපි මෙතන ඒක මේ වෙලා ඒතර පරිඋත්ථාන කියන අවස්ථාවේ තියෙන්නේ ෆ්ලෑෂින් වෙනවා. එනවා එළියට ලෝභය යනවා. දෙනවද නැද්ද කියලා කල්පනා. දානයක් ගත්තොත්. එතන මං කියන්නේ ගන්නවද නැද්ද? මම බොරුවක් කියනවද නැද්ද? සමහරවිට බොරුව කියනවා ආයි යනවා. ආයි හොඳ වෙනවා. ඒතර ඒක නිකන් අර නිකන් එනවා යනවා වගේ අවස්ථාවක්. ඒතර ෆ්‍රොයිඩ්ගේ අපි ගත්තොත් සමහර තැන් වලට සම්බන්ධ කරන්න පුළුවන් ඕක. ඊළඟට අනිත් එක අවසාන මේක වීතික්කම. බොහොම ෆුල් මේ බ්ලෝන් වෙච්ච විදියට අකුසලේ පේනවා. අපිට පේනවා මෙයා ප්‍රාණඝාත කරනවා, දාන කරනවා, කාමමිත්‍යාචාර කරනවා, වචනේ වැරදි හතරම කරනවා, මනසෙන් වැරදි තුනම කරනවා. අපිට ෆුල් බ්ලෝන් විදියට එයාගේ පේන අකුසල පැත්ත. ඒතර මම හිතන්නේ අර කියපු විදිහට සුපර් යුග අවස්ථාවේ තියෙන ethical පැත්තක්. එහෙම සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ පස්සේ දැනට මේ පස්සේ කාලේ ආපු ඔය සයිකොලොජිකල් මේ අය රිසෙන්ෂන්ස් වල මම හිතන්නේ අලුත් මතවාද ඉදිරිපත් කළාත් ඇති මම හිතන්නේ දැන් ෆ්‍රොයිඩ් කතා කරන්නේ සයිකෝ ඇනාලිසිස් නේ මම හිතන්නේ ඔව් ඇනලිසිස් ඔව් එක වාදයක්. ඒතර තව තියෙනවානේ වාද බිහේවියරිසම් අරෝමියෝ. ඒතර මුල් කාලීන වශයෙන් ගත්තම මේක සම්බන්ධ කරන්න පුළුවන්. බොම් පින්පන්දිතයන් හොඳයි. ඊළඟට අනිත් පැයට අද දවසේ සරාමුදුරනේ දැන් සිතක ඇතිවන හැම චිත්තාවේගයක්ම ඇතිවෙන්නේ පංචේන්ද්‍රයන් හරහා එන සංවේදනයන් හරහානේ.
පංචේන්ද්‍රයන්ගෙන් ඇති වෙන දේ තමයි සිතට ඇති වෙන්නේ. ඔව්. හිතට ඇතුල් වෙන්නේ. එතකොට සිතට ඇතුල් වෙලා මේ විශ්ලේෂණය දැන් ආම්ද්‍රෝ පැහැදිලි කරා වගේ මේ හැම කොටසක්ම එකපාර යනවා කියන එක නෙමෙයි. ඒ අවස්ථාවේ හැටියට ඒ චිත්තයේ තියෙන බලය හෝ ඒ ශක්තිය හෝ ඒක අනුව අර කොටස් වලට බෙදෙනවා. එහෙමද ආම්ද්‍රෝනේ වෙන්නේ? ඔව්. දැන් අපි සිත් 89 ගත්තොත් 89 හෝ 121 මේ ඒක වෙන්නේ අත් වශයෙන්ම ලෝකෝත්තර හිත 8 ආකාරයක් කියන මග්ග චිත්ත 4යි ඵල චිත්ත 4යි තවත් අවස්ථාවක මග්ග චිත්ත 20යි ඵල චිත්ත 20ක් කියලා 121ක් කරගන්නවා. දැන් මේකේ අපට අදාළ ටික ගමු මේ 54. දැන් මේ කාමාවචර ලෝකේ ඉන්න අපේ තියෙන සිත් 54 අකුසල් සිත් 12 පැහැදිලිවම පංචේන්ද්‍රිය හරහා අපි යම්කිසි අත්දැකීමක් ප්‍රොසෙස් වීමක් හරහා වෙන දෙයක් චිත්තචෛතසික එකතු වෙන්න. ඊළඟට ඒ දෙක බෙදා වෙන් කරන්න බෑ. හැබැයි බෙදලා වෙන් කරලා තිබෙනවා මේ ශ්‍රාවකයාට තේරුම් ගන්න. නමුත් ඒ දෙක වෙන් කරන්න බෑ. නාම රූප වගේ. අහේතුක සිත්වල වෙන්නේ ඒකත් ওই කතාවමයි. ඒ කියන්නේ දැන් මම කලින් කිව්වා දැන් මම මේ වෙලාවේ හිතන්නකෝ මම මේ වෙලාවේ සතුටින් ඉන්නවා. මේ සතුටින් ඉන්න හේතුව මම දැන් මේ වෙලාවේ ඔබත් එක්ක කතා කරන එක වගේම ගිය ජීවිතවල මම කරපු කුසලයක විපාකයක් වෙනවා ගොඩක් වෙලාවට. ඒ නිසා අභිධර්ම කියනවා අහේතුක සිත් කතා කරද්දී අහේතුක සිත් තියෙනවානේ මේ 18ක්. ඒකේ අහේතුක මේ විපාක සිත් තියෙනවා 15ක්, 7ක් අකුසල විපාක, 8ක් කුසල විපාක, 3ක් අහේතුක ක්‍රියා. අර චිත්ත වීති නැතෙන්දී. එතකොට ඒ අකුසල විපාක සිත් ගත්තොත් කුසල විපාක 8යි අකුසල විපාක 7ත් පැහැදිලිවම කියනවා උපේක්ඛා සහගත චක්කු විඥාන හිත නැත්නම් සෝත විඥාන, ගාන විඥාන මේවා එනකොට වෙන්නේ දැන් මට ගියාත් මේ මම හොඳ වැඩක් කරලා තිබෙනවා. හොඳ වැඩ ගොඩක් කරලා තිබෙනවා. ඒ හොඳ වැඩ හරහා මම හදාගත්ත චිත්තයක් තියෙනවා. ඒව මට මේ ජීවිතේ එනවා. ඒතර ඒ කියන්නේ එතනත් දැන් එතනන හේතුවක් නැහැ. දැන් හේතුවක් නැහැ කියන්නේ මේ ජීවිතේ මම හදාගන්න ලෝභ දෝෂ මොහයක්වත් අලෝභ දෝෂ මොහයක්වත් එතන නැහැ. ඒකනේ අහේතුක කියන්නේ. එහෙනම් දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට වළංගු වෙන්නේ අකුසල් සිත් 12යි කාමසෝපන සිත් 24යි පමණයි. මොකද ඒකට හේතුව අහේතුක සිත් ඕටෝමැටික් විදිහට සිද්ධ වෙන්නේ. එතන ඒ 18ම සිද්ධ වෙන්නේ ඕටෝමැටික්. අපිට නවත්තන්න බෑ. හේතුව දැන් මම මේ වෙලාවේ අසන්තෝෂෙන් ඉන්නවා. සමහරවිට ඒක මගේ අකාර්යක්ෂමතාවය වෙන්න පුළුවන්. නමුත් ඒකට ගියාත් මේ පැහැදිලිවම අකුසලයක් වශයෙන් ආපු විපාක චිත්තයක් මට බලපාන තියෙනවා. මේ මම පංචද්වාරයෙන් ප්‍රොසෙස් කරපු එකක් නෙමෙයි. හැබැයි අර ගියාත්මෙන් එන එකක් භවංග චිත්තේ හරහා එන එකක්. ඒක මගේ චක්කු විඥාණයට වැටෙනවා. වැටිලා ඒක වැටෙනවා සම්පටිච්ඡන්න කියලා තව විඥානයකට. ඒක වැටෙනවා මේ සම්තීරණ කියලා විඥානයකට. ඒතර ප්‍රොසෙස් වීමක් වෙන්නේ නැහැ මේ ජීවිතේ. පංචද්වාරයට ගෝචර වීමක් වෙන්නේ නැහැ. එතකොට අහේතුක සිතකට මූලාශ්‍රයක් නැහැ කියන්නේ. අහේතුකයි. අහේතුකයි. එතකොට දැන් මේ rootless අසරාම්දනේ rootless ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝස මෝහ නැහැ ඒවට. අපිට ඒක වෙන් කරගන්න බෑ. අපිට ඒක තේරෙන්නේ නැහැ. එහෙමද? ඒක අපට තේරෙන්නේ අර ප්‍රසන්නකමයි අප්‍රසන්නකමයි ආව. දැන් මේ වෙලාවේ අපිට තියෙන සතුටක් නම් ඔන්න අකුසල මේ කුසල විපාක චිත්තයක්. අහේතුක කුසල විපාක චිත්තයක් ඇවිල්ලා දැන්. මේ වෙලාවේ අසතුටක් නම් සමහරවිට දැන් අපි ගොඩාක් හොඳට සතුටින් ඉන්නවා. මේ මොහොතේ ඉන්න බලන්න හැබැයි ඉන්න බෑ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඉන්න ඇත්ත එක සතුටින් ඉන්න හොඳින් ඉන්න හැබැයි මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේක නිකම්ම වෙන්නේ නැහැ. දැන් මම දන්න කෙනෙක් හොඳට ඉන්නවා සතුටින් ඇයි මට මේක වෙන්නේ? ඒ නිසා අරගේ බලපෑම තියෙනවා කියලායි මේ අභිධර්මයේ නම් කියන්නේ. එහෙමයි. ඒක අහේතුකයි. අවසරයි. ඊළඟට ඒතකොට දිට්ඨිගත සම්පයුත්ත දිට්ඨිගත විප්පයුත්ත පැහැදිලි. සම්පයුත්ත කියලා කියන්නේම දෘෂ්ටිය ඊළඟට විප්පයුත්ත කියන්නේ මානය. ඒ ලෝභේ කෑලි. ලෝභ ගෲප් එකේ කියන කෑලි මානය තමයි භයානකම දේ. ඒ කියන්නේ නැති වෙන්නේ නැහැ. හැබැයි අකුසල් මට්ටමින් ගත්තොත් ලෝභය
මේ දෘෂ්ටිය භයානකයි. ඒ දෘෂ්ටි හදාගෙන ලෝභයටපත් වෙන එක හරි භයානකයි. මම කියවේ රෑෂනල් ජස්ටිෆිකේෂන් එකක් ඇති කරන් මම බොනවා මම ප්‍රශ්නයක් නැහැ. මම හදාගන්න මතයක්. මම හොරකම් කරනවා බය වෙන්නේ. මම හදාගන්නවා මතයක්. මගේ ලෝභයට මම මත හදාගන්නවා. සාධාරණීකරණය. ඊට පස්සේ ඒක මම තුලින්ම මම කරන්න යනවා. අතිශය භයානකයි. වෙන කෙනෙක් කරාම ටිකක් අඩුයි. නමුත් ඉතින් අකුසල්ම තමයි. මානිය තියෙනවා. සතුට සහ උපේක්ෂාව තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති තව කෙනෙක් ප්‍රශ්නයක් අහනකම් මම කියන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති සූත්‍ර පිටකයෙන් ලෝභය ගැන අහපු කරුණු වලට වඩා කොහොමද මේකේ තියෙන කරුණු ටික. මම කියන්නේ කොච්චර අපට මේ ලෝභය කියන්නේ කොහොම එන එකක්ද කියලා පැහැදිලිවම අපිට දැන් සමහරට දානයක් දෙන්න ගියත් ලෝභ චිත්ත සමහරුන්ට තියෙන්න පුළුවන්. දැන් මේකට අහන්න. මේ අපි කතා කරපුවා. දේශයෙන්ට පුළුවන්, මෝහයෙන්ට පුළුවන්. මේක හරියටම බොහොම ප්‍රිසයිස් විදිහට, බොහොම තියුණු විදිහට ලෝභ දෝෂ මොහ විග්‍රහ කරනවා. කුසල්සෙත්, අකුසල්සෙත්, අහේතුකසෙත්. තවත් ප්‍රශ්න තිබෙනවද කාට හරි? නැත්නම් අපි මම හිතන්නේ ස්වර්ණ මහත්මිය ප්‍රශ්නයක් තිබුණා. අපි අවසානට ගමු මේ ප්‍රශ්නේ. තිබෙනවා නම් ද්වේෂ මූලය තමයි ඒක දික්ටිගත නෑ කිව්වට සමහර වෙලාවට දඬුවමක් කරලා අපි ඒක කරපු දඬුවම හරි කියලා වගේ දෘෂ්ටියක් අදාගන්න සමහර වෙලාවට දඬුවමක් කරලා ඒක කරපු දේ හරි කියලා සමහර වෙලාවට දැන් සතෙක් හිතමුකෝ සතෙක් මරන්න වෙනවා ඒ මරපු එක හරි කියලා වගේ හිතාගත්තොත් ඒක දෘෂ්ටියක් හදාගෙන ඉන්න. ඔව් එතකොට දැන් කියන්න වෙන්නේ මේ මොනවාද දෝෂ චිත්තයෙන් මරලා ලෝභ චිත්තයක් ඇති වෙලා කියනවා කියන්නේ. මේ චිත්ත පරම්පරාව මාරු වෙනවා. ඒ කියන්නේ දෝෂ චිත්තයෙන් මරණය සිද්ධ කරලා තිබෙනවා. දැන් මෙහෙමනේ අපි දැන් මෙහෙම ගමුකෝ. දානයක් පූජා කරනවා. අලෝභ සම්පූර්ණ කරගෙන. පූජා කළා ඊට පස්සේ එනවා චිත්ත පරම්පරාව. පසුතැවෙන්න හරි සතුට වෙන්න හරි. ඒ චිත්ත පරම්පරාව අපිට කියන්න පුළුවන් පසුතැවෙන්නේ නැතිව එන පරම්පරාවක් කියලා. ඒක අපේ තියෙන හිතේ දියුණුව අනුවනේ ඒක වෙන්නේ. ඉතින් ඒ නිසා චිත්ත පරම්පරාව මාරු වෙනවා. දැන් ওই අවස්ථාවේ තිබෙන්නේ චිත්තපත් දැන් ඒ නරක වැඩේ කරයින් පස්සේ නෙවෙයි ටිකෙන්නේ. ඒතර යාට එනවා ලෝභ චිත්ත එනවා ඊට පස්සේ. එයා කල්පනා කරනවා මේ කරපු දේ හරි. එයා සාධාරණීකරණය කරනවා. මොකද දෘෂ්ටි හදාගන්නෙම ලෝභය හරහා. මොකද දෘෂ්ටිය එන්නේ ලෝභය යටතට. දෝෂය යටතට නෙමෙයි එන්නේ. ද්වේෂයට එන්නේ දෝෂ ගෲප් එක තියෙනවා අකුසල චෛතසික වල. දෝෂය ඊර්ෂාව, මසුරුකම, කුක්කුච්චය. ඒතර මෙතන දෘෂ්ටියක් නැහැ. කේන්තියක් ඇතුලේ දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ. දෘෂ්ටිය හින්දා කේන්තිය ඇති වෙන්න පුළුවන්. කේන්තිය ඇති වෙලා දෘෂ්ටි හදා ගන්න පුළුවන්. ඒතර මේක අනිවාර්යෙන් ලෝභයට සම්බන්ධ වෙන කාරණා. අපේ පොලිටිකල් අයිඩියාස්, අපේ සෝෂල් අයිඩියාස් මේ ඔක්කොම තුල අපිට තියෙන අවසානයේ ලෝභය. ලෝභය තමයි මේකේ තියෙන ලොකු අර්ථය. ඒක ඇතුලේ තමයි තියෙන්නේ දෘෂ්ටිය සහ මානය. දෘෂ්ටිය තියෙන වෙලාවට මානය නැහැ, මානය තුල දෘෂ්ටිය නැහැ. එහෙම තමයි ඒක වැඩ කරන්නේ. හොඳයි අපිට වෙන ප්‍රශ්නයක් නැත්නම් අපි විනාඩි දෙකකින් විතර අවසන් කරමු. තවත් සමහර කාට හරි ප්‍රශ්නයක් අහන්න හිතන් ඉන්නවනම් නොතේරිච්ච දෙයක් තිබෙනවා නම් අද දවසේ බය වෙන්න එපා ප්‍රශ්න අහන්න. මොකද අභිධර්මයේ අපි කවුරුත් දන්නවා කවුරුත් ඉගෙන ගන්න අය. ඒ නිසා මේ අවසරයි හාමුදුරනේ එතකොට අකුසල සිත් එනකොට දැන් අපි ඒවා දැන් මේ පාඩම් දන්නකොට අපි ඒවා අඳුරගෙන ඒවයින් වළකිනවා නම් සති සම්පජන්ණය එහෙමද? දැන් අද මේ අහපු ටිකෙන් මොකද්ද වෙන්න ඕන? දැන් අද අපි ඉගෙන ගත්තානේ අකුසල චිත්ත 12ක් වැඩ කරනවා කියලා. මම හිතනවා 12න් අර ලෝභ චිත්ත 8යි දෝෂ චිත්ත 2යි තමයි ගොඩක් වැදගත්. ඒතර අපට තේරෙනවා දවසේ අපි කාලය ගත කරද්දී සතුටින් ඉන්න වෙලාවන් වල පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. ඔන්න දැන් ඔන්න ඔක එකක්. ඒ වෙලාවට තමයි මේක එන්න පුළුවන් කියලා අපි යම්කිසි අදහසක් ඇති කරගන්නවා.
ඒ වගේම අපේ තියෙනවා නම් අපි හදාගත්ත අදහස් අකුසල් දේවල් සම්බන්ධ වස්තු සහ පුද්ගලයෝ සම්බන්ධව හදාගත්ත දෘෂ්ටි තිබෙනවා නම් ඒවත් අනිවාර්යෙන් අර ලෝභයකට ඇටච් වෙනවා. ඒ වගේම තමන් තනියෙන් ඒක කරන්න යනවා. ඒතර ඔය කාරණා ටික එකතු වුණාම අත් දවසේ අදහසක් ගන්න පුළුවන් ලෝභය ඇති වෙන්නේ කොහොමද කියලා. ඒතර ඒක තමයි අද වැදගත්ම දේ අත් වශයෙන්ම. ලෝභය ඇති වෙන හැටි. දැන් අපිට මේ සූත්‍ර පිටක ගැනීම වලින් කරන්න පුළුවන් ලෝභය එනවා හිත තියාගන්න කියලානේ. ඒක ටිකක් අමාරුයි. මොකද හේතුව අපි කරන්නේ වස්තුවෙන් සම්පූර්ණයෙන් ඔබ්ජෙක්ට් එකෙන් අයින් කරන්න බලනවා. අපිට තේරෙන්නේ නැහැ ලෝභයේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැන් අද මේකේ පුළුවන් ඉගෙන ගන්න. ලෝභයේ ඇතුලේ ඉන්නේ දෘෂ්ටියයි මානයයි. ඒ වගේම සතුට තියෙනවා, උපේක්ෂාව තියෙනවා. ඒ වගේම පෙළඹවීමක් තියෙනවා, නොපෙළඹවීමක් තියෙනවා. ඒතර ඒ ටික අඳුරගත්තයින් පස්සේ ලෝභය ඇතුළට ගිහිල්ලා ලෝභය ඇති කරන්න පුළුවන් අපිට. නැත්නම් අපිට එකපාරට සතිය මේක ගෙනාම ලොකු අභියෝගයක් ඒක. සතිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම සතියක් ඕන මේක බලන්න. නමුත් සතියෙන් පමණක් බෑ. සතිය පාවිච්චි කරලා මේ ටික හදාගත්තම හරි. අද මේක කතා කරපු කාරණා 12 අකුසල චිත 12. හොඳයි මම හිතන්නේ එච්චරයි ප්‍රශ්න තිබෙන්නේ. අපි ලබන සතියේ කතා කරන්නේ අහේතුක චිත්ත 18 පිළිබඳව. ඒ වගේම මේ ස්ලයිඩ් සියල්ල මම යොකු ලින්ක් එකකින් බලන්න පුළුවන්. ඒ ටික බලන්න. මොකද නොබැලුවොත් මම හිතන්නේ ඔබට අදහසක් එන්නේ අමතක වෙයි සහ අනිත් එක හිතා ගන්න බැරි වෙනවා. මේ කියපු ටික හැමම අදාළ ලින්ක් එකෙන්ම ගිහලා එතනම තිබෙනවා. මේක දාලා මම දාන්නම් හිමීට. ඒ ටික බලන්න. අමුතුවෙන් ලියා ගන්න දෙයක්වත් නැහැ. ඒක තියෙන නිසා. ඒ වගේම ඊට අතිරේකව ප්‍රශ්නයක් ආවොත් ඊමේල් එකක් කරලා අහන්න. අපිට පුළුවන් ඊට පස්සේ කතා කරන්න. අහේතුක චිත්ත 18 හරිම වැදගත්. මොකද ඒවා අපි ආයාසෙන් කරන ඒවා නොවන නිසා. හොඳයි. අපි එහෙනම් දෙවියන්ට පින් දීලා, දෙවියන්ට ඥාතියින්ට පින් දීලා මේ පින්කම අවසන් කරමු. අද දවසේ අභිධර්මයේ සඳහන් වෙන මේ අකුසල චිත්තයන් 12 පිළිබඳව තමයි ඔබ අධ්‍යයනය කරගෙන ඉගෙන ගත්තේ. ඒ නිසා මේ හරහා ලබාගත් වූ සීල කුසල් පින් ඔබ නම් මියගිය සීල ඥාතීන්ට අනුමෝදන් කරමු. ඥාති මිපින් අනුමෝදන් වෙලා අකුසල සහිත මුල් වෙච්ච ස්ථානයක ජීවත් වෙනවා නම් ඉමිදිලා සපුවත් සුඛිත ස්ථානයකටපත් වෙත්වා අවසාන වශයෙන් උතුම් නිවන් සුවයටමපත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම දෙවියෝ මෙකින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා ඔබ හැමදෙනාම চিරාත් කාලයක් මුලින් ආරක්ෂා කරගෙන ලබත්වා. අපි මේ කරන හැම කටයුත්තකින්ම ඔබට පේනවා මේ කිසිම තැනක 아무තු කෙනෙකුගේ බලයක් අධිකාරයක් නැහැ. අපේ සිත්ම තමයි මේ අනිත් පැත්තට එන්නේ අපිට කරන ඒවත් කරපුවත්. ඒ නිසා අපි දෙවියන්ටත් මේ පින් ලබා දෙන්නේ දෙවියෝ ඒ දිව්‍ය ශ්‍රී වඩාවත් කරගෙන කවදා හරි චිත්තයන් අවබෝධ කරගෙන අනික මේක දෙවියන්ට කියපු දේශනාවක් මුලින් බමුණට මොකද ඒ අයට පමණයි මේක මුලින් තේරුනේ. ඒ නිසා හැම දිනාටමත් උතුම් අමා මහ නිවන් සුවයම අත්පත් වෙත්වා කියලා සාදුකාරය පවත්වමු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් කල්පනා කරමු. රැස් කරගත්තා වූ සීල කුසල පින් හේතු වෙලා ඔබ අප සම්පදාටම අවසානික බුද්ධ ආදී මහෞත්මයන් වහන්සේලා විසින් නිවි සැනසී පැමිණ මෙදවදාල තුම් ශාන්ත නිවන් සුවයම සාක්ෂාත් කරගන්නට ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ආශිර්වාද කරන අවස්ථාව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචාහිනෝ චත්තාහු ධම්මා වඩ්ඩಂತಿ
ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිඤ්ඤතු සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛං අනුත්තරං දුර්ලභමයලත්තං බුද්ධ පුත්තං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයලත්තං වදිතුම්මරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයලත්තං බුද්ධ පුත්තං නමාමහං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. ඊළඟ වතාවේ පැමිණෙනකොට අපි අද කරපු ටික බලන්න මොකද ඒවා සම්බන්ධයි ඊළඟ සතියේ කරන දෙයට. නැත්තම් කිසිම අවබෝධයක් එන්නේ නැති වෙනවා. ඒ කියන්නේ මොනවද මේ අකුසල් සිත් චෛතසික කොහොමද යෙදුනේ? ඒවා ඔක්කොම එකතු වෙනවා. අහේතුක සිත කතා කරන්න කියනවා. දැන් බුදු සරණයි හැම දිනාටම. බුදු සරණයි ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි පඬිතුමාට. සරණයි.